හරි. අයිබෝන් හැමෝටම. එතකොට අද අපි කතා කරන්නේ දැන් අපි මුලින්ම පටන් ගත්ත පාඩමක් තමයි ඇහෙනවනම් පොඩි මැසේජ් එකක් දාන්න ඇහෙනවා කියලා. හරි. එතකොට අපි පළවෙනියට පටන් ගත්ත පාඩම තමයි මේ වර්ගඵලයේ පරිමිතිය කියන පාඩම. ඒ පාඩමේ අපි තියරි ටික සම්පූර්ණ කරා. විභාග ගණන් අපි හැදුවේ නැහැ. තියරි ටික අපි සම්පූර්ණ කරා. පරිමිතියට අදාළ තියරි ටික සම්පූර්ණ කරා. වර්ගඵලයට අදාළ තියරි ටික සම්පූර්ණ කරා. විභාග ගණන් අපි හැදුවේ නැහැ. එතකොට අපි අද දවසේ මේ පාඩමට අදාළ විභාග ගණන් ටික හදනවා. විභාග ගණන් හැදුවාම තමයි ඔයගලන්ට විභාගෙට එන ප්‍රශ්නයක රටාව තේරුම් යන්නේ. හරි. හරි. ඔයගොල්ලන්ගේ ටියුට් එකේ ඔය past papers කියන කොටසට එන්න. වර්ගඵලයේ පරිමිතිය ටියුට් එක. පළවෙනි සතියේ අපි කරපු ටියුට් එක. හරි. ඒකේ මුලින්ම අපි බලමු දෙවෙනි ගාන. මෙන්න මෙහෙම රූපයක් තියෙනවා. මේ ගාන අපි පොඩ්ඩක් බලමු. හරි. ඒ ගානේ තියෙන්නේ මෙහෙමයි. රූප සටහනේ දැක්වෙන ආකාරයට ඍජුකෝණාශ්‍ර බිම් කොටසක අර්ධ වෘත්තාකාර මල් පාත්තියක් තනා ඉතිරි බිම් කොටසේ තනකොළ වවා ඇත. මේ තියෙන ඍජුකෝණාශ්‍රාකාර බිම් කොටසක්. ඒකේ මෙන්න මේ අර්ධ වෘත්තාකාර කොටසේ තමයි මල්පල ගවල තියෙන්නේ. හරි. එතකොට මේ ඉඩමේ මිනුම් දීලා තියෙනවා. මේකේ දිග මීටර 16ක් කියලා දීලා තියෙනවා. ඊළඟට මේකේ පළල මීටර 12ක් කියලා දීලා තියෙනවා. ඊළඟට මේ අර්ධ වෘත්තාකාර මල් පාත්තියේ මෙන්න මේ විස්කම්භය මම පිටින් ලකුණු කරන්නම් මීටර 14ක් කියලා දීලා තියෙනවා. මීටර 14ක් කියලා දීලා තියෙනවා. ඔය මිනුම් ටික ගාන තුල දීලා තියෙන්නේ. හරි. බලන්න පළවෙනි ප්‍රශ්නය. ඍජුකෝණාශ්‍ර බිම් කොටස වටා වැටක් තැනීමේදී ඒ සඳහා අවශ්‍ය වන එක් කම්බි පොටක දිග සොයන්න කියලා කියනවා. එතකොට මේ රතු පාටින් පේන ධාරයේ දිගේ තමයි ඒගොල්ලෝ වැටක් ගහන්න සැලසුම් කරලා තියෙන්නේ. එතකොට මේ සඳහා අවශ්‍ය කම්බි පොටක දිග තමයි අහන්නේ. එතකොට නොකියා කියන්නේ මේ ඍජුකෝණාශ්‍රයේ පරිමිතිය හොයන්න කියලා ඒ ගාන තුල. එහෙනම් අපි හොයමු එක් කම්බි පොටක් ගහන්න මේකේ අවශ්‍ය වෙන කම්බි ප්‍රමාණය. හරි. එහෙනම් නොකියා කියන්නේ පරිමිතිය හොයන්න කියලා. එහෙනම් අපි හොයමු මේකේ පරිමිතිය. හරි. එහෙම නැත්නම් ලියන්න පුළුවන් එක් කම්බි පොටක දිග කියලා ලියන්නත් පුළුවන්. හරි. එක් කම්බි පොටක දිග. මේකේ පරිමිතිය හොයමු. මෙතනින් පටන් ගත්තොත් මේ ධාරයේ දිග මීටර 12යි. ඒ මීටර 12ට එකතු වෙන්න ඕනේ මේ ධාරයේ දිග. ඒ කියන්නේ මීටර 16ක්. ඊළඟට ඒකට මෙන්න මේ ධාරයේ දිග. ඒ දිගත් මීටර 12ක් වෙනවා. ඊළඟට මෙන්න මේ ධාරයේ දිගත් මීටර 12ක් මීටර 16ක් වෙනවා. එහෙනම් මේකේ පරිමිතිය කියන්නේ මේ හතර එකතුව 12යි 16යි 28යි 28ට 12ක් එකතු කරාම 40යි 40ට 16ක් එකතු කරාම 56ක් වෙනවා. උත්තරත් එවන්න ඕගොල්ලෝ. ගොඩක් ළමයි උත්තර එවරම කියන්නේ ඉස්සෙල්ලා. හරි හොඳයි. මීටර 56ක් වෙනවා එයාගේ පරිමිතිය. සතුගේ හරි ගොඩක් අයගේ හරි. රශ්මි හරි.
හරි. අපි ඊළඟට යමු දෙවෙනි ප්‍රශ්නෙට. ක්‍රම ඉලක්කම් 2ට අර්ධ වෘත්තාකාර මල් පාත්තියේ වර්ගඵලය කොපමණද කියලා අහනවා. එතකොට වර්ගඵලය කියන්නේ මෙන්න මෙයාගේ වර්ගඵලය. ඒක අර්ධ වෘත්තයක්. අර්ධ වෘත්තයක නැත්නම් වෘත්ත ඛණ්ඩයක කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය හොයන විදිහ අපි කතා කරා. කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය හොයන්න පාවිච්චි කරන්නේ θ බෙදීම 360 ගුණ කිරීම phi r වර්ගය. එහෙනම් මෙතන θ කියන්නේ මේ කෝණේ සරල කෝණයක්. මේ කෝණේ වටිනාකම එතන වෙන අංශක 180ක්. එහෙනම් 180 බෙදීම 360 phi වලගේ අපි දන්නවා 22 බෙදීම 7 කියලා. r කියන්නේ අරය. මෙයාගේ විස්කම්භය 14යි නම් අරය කියන්නේ යාගෙන් භාගය. 14න් භාගය 14න් භාගය කියන්නේ 7යි. මෙතන තියෙන්නේ r වර්ගයේ හින්දා එයා 7 ගුණ කිරීම 7 කියලා ලියන්න ඕනේ. 7 ගුණ කිරීම 7 කියලා ලියන්න ඕනේ. ඒතකොට අපිට මේක සුළු කරගන්න තියෙන්නේ දැන් භාගත් කරලා තියෙන හින්දා මේ සුළු කිරීම වඩාත් ලේසි. 7 වරක් 1යි 7 වරක් 1යි. ඊළඟට මේ බිඳුව සුළු කරන්න පුළුවන්. උඩයි යටයි 10න් සුළු කරා වගේ. ඊළඟට මෙතන තියෙනවා තව සුළු කිරීමක්. උඩයි යටයි දෙකෙන් සුළු කරන්න පුළුවන්. දෙවරක් 9යි දෙවරක් 18යි. ආයිත් මේ 9 සහ 18 සුළු කරන්න පුළුවන් 9න් 9 වරක් 1යි 9 වරක් 2යි. ඊළඟට මේ 22 සහ 2 සුළු කරන්න පුළුවන් දෙකෙන් දෙවරක් 1යි දෙවරක් 11යි. එහෙනම් අන්තිමට ඉතුරු උනේ එකේව ටික අතහැරලා මේ එකට වඩා වැඩි සහ අඩු වගේන් තිබ්බොත් ඒ ටික අපි සුළු කරලා ගමු. මෙන්න මේ දෙන්න විතරයි එතන ඉතුරු වෙන්නේ. එහෙනම් 11 ගුණ කරන්න තියෙන්නේ 7ෙන් 11 වරක් 7 වර්ග මීටර් 77ක් වෙනවා. ඒකකත් දාන්න ඕනේ. ඒකකත් දාන්න ඕනේ. හරි. ගොඩක් අයගේ හරි උත්තරේ එවන්න ඕගොල්ලෝ. හරි. වැරදුනක් ප්‍රශ්නයක් නෑ උත්තරේ එවන්න. ගොඩක් අයගේ උත්තර හරි. හරි. ඊළඟට අපි තුන්වෙනි කොටසට යමු. තනකොළ වවා ඇති බිම් කොටසේ වර්ගඵලය සොයන්න කියලා කියන්නේ. ඒ කියන්නේ මෙන්න මේ කොළ පාට ප්‍රදේශයේ වර්ගඵලය සොයන්න කියලා කියන්නේ. එතකොට අපිට මේ කොළ පාට ප්‍රදේශයේ වර්ගඵලය මේ වගේ රූපයක වර්ගඵලය හොයන්න අපි දන්නේ නැහැ. හැබැයි අපිට මෙන්න මේ ඍජුකෝණාශ්‍රයේ වර්ගඵලය මේ අර්ධ වෘත්තයේ වර්ගඵලය අඩු කරොත් මෙන්න මේ කොළ පාට ප්‍රදේශයේ වර්ගඵලය හොයා ගන්න පුළුවන්. එහෙනම් අපි මුළු බිමේ වර්ගඵලය මුලින් හොයලා ඉමු. මුළු බිමේ වර්ගඵලය මුළු බිම හැඩය ඍජුකෝණාශ්‍රාකාරයි. එතකොට ඕගලන්ට විභාගෙට එන්නේ අපි හැඩතල කීපයක වර්ගඵලය හොයන්න ඉගෙනුවා. ඒ ටික විතරයි එන්නේ. හරි. ඊට අමතරව වෙන වෙන තල රූපෙන්නේ නැහැ. එහෙනම් මේක ඍජුකෝණාශ්‍රයක්. එයාගේ වර්ගඵලය හොයන්නේ දිග පල්ලෙන් ගුණ කරලා. දිග මීටර 16යි, පල්ල මීටර 12යි. එහෙනම් 16 12න් ගුණ කරලා ගන්න. පැත්තකට 16 අරගෙන 12 අරගෙන ගුණ කරලා ගමු. දෙවරක් 6 12න් 2 එකක් ඉතුරුයි. දෙවරක් 2 2යි 1යි 3යි. ඊළඟට එක් වරක් 6 6යි. එක් වරක් 1 1යි. මෙතනින් එනවා 192ක් වර්ග මීටර. එතකොට දැන් පුළුවන් තනකොළ වල තියෙන ප්‍රදේශයේ වර්ගඵලය හොයන්න. එහෙනම් ලියමු අපි තනකොළ වවා ඇති ප්‍රදේශයේ වර්ගඵලය. ඒ ප්‍රදේශයේ වර්ගඵලය හොයන්න අපි මේ 192 සම්පූර්ණ වර්ගඵලයෙන් අඩු කරන්න ඕනේ මෙන්න මේ අර්ධ වෘත්තයේ වර්ගඵලය. මල් වවල තියෙන කොටසේ වර්ගඵලය. එයාගේ වර්ගඵලය තමයි මෙතන වර්ග මීටර් 77ක් උනේ. එහෙනම් 2න් 7ක් බෑ 12න් 7ක් 5යි. 8න් 7ක් අඩු කරාම 1යි. 1න් බිඳුවක් අඩු කරාම 1යි. එහෙනම් එතන උත්තරය වර්ග මීටර් 115ක් වෙනවා. කොළ පාට ප්‍රදේශයේ වර්ගඵලය
වර්ග මීටර් 115ක් වෙනවා. ගාන එතනින් ඉවරයි. විනාඩි 10යි ගියේ. හරි. දැන් ඔයගොල්ලන්ට රටාව අවබෝධ වෙනවා. මේ වගේ ගණන් විභාගට එන්නේ ඉගෙනගත්ත තියරි ටික සම්පූර්ණයෙන් පාවිච්චි කරන්න තියෙන්නේ. ඒකට භාග ගන්න ඉවර වුණා පෙරේදා වෙනකොට මේ ගාන අද ඉවර වෙනවා. දැන් ටිකෙන් ටික ලකුණු ටික ඔයගොල්ලන්ගේ හැදීගෙන එනවා. ක්‍රමයේ වල ටික අපි ඊළඟ මාසෙ ඉඳලා යනවා දිගටම. හරි. තව දරුවත් කිලිම් කරන්න තියෙනවා. ඒවා ඉස්සරහට බලමු. තව ගානක් හදමු. හරි. ඒක ඉවරයි නම්. ඒක හරි නම් පොඩක් අත උස්සමු බලන්න. ඒ ගානේ කොටස් 3ක් තිබ්බා. තුනම හරි නම්. එක කොටසක් හරි නම් අත උස්සන්න. එක කොටසක් හෝ හරි නම්. හරි. අපි යමු එතනින් ඉස්සරහට. තියරි ටික හොඳට බලන්න. හරි. අපි ඊළඟට යමු ඒ ගානේ පළවෙනි ගාන එතන අපි ඉවර කරමු ඊළඟට. පළවෙනි ගාන. හරි. දැන් පළවෙනි ගාන කියන්නේ මෙහෙමයි. ඍජුකෝණාශ්‍ර කාමරයක දිග මීටර 3කි. ඍජුකෝණාශ්‍රාකාර කාමරයක් තියෙන මේ විදිහට එයාගේ දිග මීටර 3යිලු. එහෙනම් අපි රූපයක් අනිවාර්යෙන් ඇඳ ගන්න ඕනේ. ගණන් වල ලේසි වෙන්නේ ගණන් ලේසි වෙන්නේ රූපයක් ඇන්දොත් තමයි. හරි. හරි. ඍජුකෝණාශ්‍ර කාමරයක දිග මීටර 3කි. එම කාමරයේ බිමට සමචතුරාශ්‍ර පිගන් ගඩොල් ඇල්ලිය යුතුය. එහෙනම් මේකේ බිමට අල්ලන්නේ මෙන්න මේ වගේ සමචතුරාශ්‍රාකාර පිගන් ගඩොල්. හරි. පොඩි පාටකුත් දාමු. කැමති පාටක් එවන්නක් ගාලා. හරි. ඔන්න මම දැම්මා. හරි. ඊළඟට කියනවා පිගන් ගඩොලක පැත්තක දිග සෙන්ටිමීටර 12යි. එහෙනම් මේක සමචතුරාශ්‍රාකාර පිගන් ගඩොලක් එකක් සෙන්ටිමීටර 12යි. හරි. එකක් සෙන්ටිමීටර 12යි. එක පැත්තක් සෙන්ටිමීටර 12ක් කියලා කියන්නේ. නම් කාමරයේ දික් අතට ඇල්ලීමට අවශ්‍ය වන පිගන් ගඩොල් ගණන සොයන්න කියලා කියන්නේ. එතකොට මෙන්න මේ දිග මීටර 3යිනේ. මේ අතට අල්ලන්න ඕන පිගන් ගඩොල් ගණන අහන්නේ. එහෙනම් මේ එක පිගන් ගඩොලකින් කවර් වෙන දිග ප්‍රමාණය සෙන්ටිමීටර 12යි. දැන් අපිට මෙන්න මෙතන මීටර 3 වහගන්න මේ සෙන්ටිමීටර 12 කැලි කොච්චරක් ඕනද කියලා මේ අහන්නේ. මේ මීටර 3 සෙන්ටිමීටර වලින් ගත්තොත් සෙන්ටිමීටර 300යි. මීටර එකක් කියන්නේ සෙන්ටිමීටර 100යි. 3ක් කියන්නේ 300යි. හරි. එහෙනම් අපිට අවශ්‍ය වන පිගන් ගඩොල් ගාන හොයන්න පුළුවන්. දික් අතට අවශ්‍ය වන පිගන් ගඩොල් ගාන හොයන්න පුළුවන්. පිගන් ගඩොල් ගණන පුළුවන් හොයන්න මේ සම්පූර්ණ දිග සෙන්ටිමීටර 300 මෙතන සෙන්ටිමීටර 300 බෙදුවා නම් හරි එක ගඩොලක දිග සෙන්ටිමීටර 12යි. එහෙනම් බලන්න සුළු කිරීම උඩයි යටයි මේ 6න් කැපෙනවා. මෙතන 6 වරක් 2යි 30ට 3ට 6 ව නැහැ 30ට 6 ව 5යි. බිඳුවට නැහැ. ඊළඟට උඩ 50 යට 2 52න් බෙදුවාම 25යි. 52න් බෙදුවාම 25යි. එහෙනම් දික් අතට මෙන්න මේ විදියට පිගන් ගඩොල් 25ක් තියන්න ඕනේ. ඔය ප්‍රදේශය වහගන්න.
ඊළඟට කියනවා රෝම ඉලක්කම් දෙකෙන් පිගම් ගඩොලක වර්ගඵලය සොයන්නලු. වර්ගඵලය සොයන්නලු පිගම් ගඩොලක. ඒකක දාන්න අනිවාර්යෙන්. හරි. ඔයගොල්ලෝ දිගපල්ල සෙන්ටිමීටර වලින් ගත්තොත් 12 cm ගුණ කිරීම 12 cm ගන්න ඕනේ. එතනින් එනවා 12 වරක් 12 144ක් වර්ග සෙන්ටිමීටර. එකසිය 144ක් වර්ග සෙන්ටිමීටර. සෙන්ටිමීටර නෙවෙයි වර්ග සෙන්ටිමීටර දෙවෙනි පදේ. හරි. ඊළඟට මේක වර්ග මීටර වලින් හෙව්වනම් කවුරු හරි පිගම් ගඩොලක වර්ගඵලයේ වර්ග මීටර වලින් බලන්න දැන් දිග බලල මේක සෙන්ටිමීටර වලින් දීලා තියෙන්නේ. එහෙනම් සෙන්ටිමීටර අපි මීටර කරගන්න ඕනේ. සෙන්ටිමීටර මීටර කරන්න 100ෙන් බෙදන්න ඕනේ. මේක දිග. ඊළඟට මේක පළල. එතකොට මේක වර්ග මීටර කරන්න එක දැන් වර්ග සෙන්ටිමීටර වලින් හොයලා වර්ග මීටර කරනකොට 100ෙන් බෙදලා හරියන්නේ නැහැ. 100ව දෙකකින් බෙදන්න ඕනේ. හරි. දිග සෙන්ටිමීටර කරන්නත් ඕනේ, පළල සෙන්ටිමීටර කරන්නත් ඕනේ. එතකොට 100ව දෙකකින් බෙදෙනවා. එතකොට අපි මේක බෙදුවොත් 12 12න් ගුණ කරාම 144 බෙදීම 100 100න් ගුණ කරාම 10000යි. හරි. එතකොට මේක අපිට තව දුරටත් සුළු කරන්න පුළුවන්. 144 10000න් බෙදුවාම අපිට එතනින් උත්තරයකට යන්න පුළුවන්. හරි. ඒ උත්තරේ මම මෙතන දාන්නම්. ඔයගොල්ලෝ දීර්ඝ බෙදීමේ ක්‍රමයට බෙදලා ගන්න. මේක සරලවම මෙහෙම බෙදන්න පුළුවන්. මම මේ සරල ක්‍රමය කියන්නම්. දැන් යට බිංදු 4ක් තියෙනවනේ. 144 දශම තිත පේන්නේ නැහැ. එහෙනම් දශම තිත තියෙනවා කියලා සලකන්නේ ওই ඉලක්කම පිටිපැත්තේ. කෙලවරේ. මේකේ බිංදු ගන්නට සමාන ස්ථාන ප්‍රමාණයක් වම් පැත්තට ගේන්න. 1යි 2යි 3යි අපිට ස්ථාන 4ක් වම් පැත්තට ගේන්න ඕනේ. එහෙනම් බිංදුවක් දාගන්න. ඔන්න දැන් 4ක් ගෙනාවා. මෙතන තමයි දශම තිත නතර වෙන්නේ. එහෙනම් දශම තිතට ඉස්සරහින් ඉලක්කමක් නැහැ කියන්නේ එතන තියෙන්නේ බිංදු. එහෙනම් උත්තරය 0.014යි වර්ග මීටර. එක පිගම් ගඩොලක වර්ගඵලයේ වර්ග මීටර වලින් මෙන්න මේ අගේ 0.014. හරි. ඊළඟට රෝම ඉලක්කම් 3 බලන්න. කාමරයේ බිමට ඇල්ලීමට පිගම් ගඩොල් 500ක් අවශ්‍ය වේ නම් කාමරයේ වර්ගඵලය වර්ග මීටර වලින් සොයන්න කියලා කියනවා. එහෙනම් එක ගඩොලකින් දැන් මේක අහන්නේ අන්තිමට වර්ග මීටර වලින් සොයන්න කියලා වර්ගඵලය. එහෙනම් එක ගඩොලක වර්ගඵලයේ වර්ග මීටර මෙච්චරයි නම් 0.0144 නම් ගඩොල් 500ක වර්ගඵලය හොයන්න මෙන්න මේ උත්තරය 500න් ගුණ කරා නම් හරි. හරි. එහෙනම් කාමරයේ වර්ගඵලය එක ගඩොලකින් ආවරණය වන ප්‍රමාණය වර්ග මීටර වලින් 0.0144යි 500කින් ආවරණය වන ප්‍රමාණය හොයන්න එයා 500න් ගුණ කරන්න ඕන. හරි. මේක සුළු කරලා උත්තරේ ගන්න. මේක සුළු කරනකොට ඔයාලට මේ විදිහට සුළු කරන්න පුළුවන්. බිංදුවශම 0.144 ගුණ කරන්න තියෙන්නේ 500. මේක සුළු කරනකොට ගුණ කරනකොට මේකේ දශම නැහැ කියලා හිතන්න. එතකොට දශම නැත්නම් 144 500න් ගුණ කරන්න තියෙන්නේ. එහෙම ගුණ කරන්න. 0.4න් ගුණ කරාම 0යි 0.4න් ගුණ කරාම 0යි 0.1න් ගුණ කරාම 0යි 0.0න් ගුණ කරාම 0යි. ඊළඟට මේ 10 ස්ථානෙන් ගුණ කරන්න පටන් ගන්න 0.4.
එකක් පන්නලා ලියන්නේ 0.4 0.1 0.0 බිඳුවයි ඊළඟට පහෙන් ගුණ කරන්න ගන්න 5 20න් බිඳුව දෙකක් ඉතුරුයි 5 4 20යි මේ ඉතුරු විත්ත 2යි 22යි ඊළඟට දෙකක් ඉතුරුයි 5 1 5යි 2යි 7යි 5 බිඳුවයි එහෙනම් පල්ලෙහාට දැන් එකතු කරන්න බිඳුවයි 2යි හතයි බිඳුව. එතකොට දැන් දශම ස්ථාන අපි මේකෙන් අයින් කරන්න ඕනේ. දැන් මේ ගුණ කරන සංඛ්‍යා දෙකේ තිත තියලා දකුණු පැත්තට දශම ස්ථාන 4ක් තියෙනවා. එහෙනම් අපි උත්තරෙන් කෙළවරේ ඉඳලා ඉස්සරහට දශම ස්ථාන 4ක් මේකෙන් වෙන් කරන්න ඕනේ. එහෙම 4ක් වෙන් කරාම දශම තිත නතර වෙන්නේ මෙතන. එහෙනම් උත්තරය 7.2ක් වෙනවා වර්ග මීටර. කාමරයේ වර්ගඵලය වර්ග මීටර 7.2ක් වෙනවා. එයාලා මේ 144 මෙන්න මෙතන තියෙන 144 500න් ගුණ කරොත් දැන් ඔය ප්‍රශ්නෙට ලකුණු 3ක් හම්බ වෙනවා නම් ලකුණු 2ක් හම්බ වෙනවා. ඒගොල්ලෝ අන්තිමට කියනවානේ වර්ග මීටර වලින් හොයන්න කියලා. එහෙනම් ඒ ආපු උත්තරය දැන් 144 500න් ගුණ කරාම 7200ක් එනවා. sorry 72000ක් එනවා. 144 500න් ගුණ කරාම 72000ක් එනවා. ඒ 72000 10000න් බෙදන්න ඕනේ. හරි වර්ග සෙන්ටිමීටර් 72000ක් නෙන්නේ. ඒක වර්ග මීටර කරනකොට 100කින් බෙදලා හරියන්නේ නැහැ. 100න් බෙදුවාම 720යි. තව 100න් බෙදන්න ඕනේ. තව 100කින් 720 100න් බෙදුවාම 7.2ක් එනවා. හරි. කියපු දේ තේරුම් නැත්නම් බලන්න. දැන් කෙනෙකුට වර්ග සෙන්ටිමීටර 144ක් ආවනම් ගොඩක් අයට එන්නේ ඒක වෙන්නේ නැති. ඒකෙන් ඒගොල්ලෝ ගාන හදන්නේ නැත්තේ ඔයගොල්ලෝ 144 500න් ගුණ කරා. 144 500න් ගුණ කරාම 72000ක් එනවා වර්ග සෙන්ටිමීටර. දැන් මේක වර්ග මීටර කරන්න එපා. ඔක වර්ග මීටර කරන්න මේ 72000 බෙදන්න ඕනේ 100කින් නෙවෙයි. දෙපාරකින් බෙදන්න ඕනේ. දැන් 100කින් බෙදුවාම මේ බිංදු දෙකට බිංදු දෙක සුළු වෙනවා. 720යි එන්නේ. මේක තව 100කින් බෙදන්න ඕනේ. දෙපාරක් බෙදන්න ඕනේ. එතකොට එනවා 7.2ක් වර්ග මීටර. හරි. 7.2ක් එනවා වර්ග මීටර. හරි. කොහොමත් උත්තරේ 7.2 එන්න ඕනේ. හරි. ගණන් දෙකක් ඉවරයි. අපි ඊළඟට යමු තුන්වෙනි ගානට. අඩු සම්පූර්ණ කරගන්න ප්‍රශ්න තියෙනවා නම් ඔය අතරේ වන්න විනාඩි 2ක් දෙන්න. ප්‍රශ්න තියෙනවා නම් ඔය අතරේ එවන්න. තේරුණා නම් පොඩක් අත උස්සන්න. සුළු කිරීම. හරි. දැන් මෙහෙමයි ඔයගලන්ට පුළුවන් ප්‍රමාණය සුළු කරන්න. දැන් ලකුණු 10 ගාණක් නේ ඔක. ලකුණු 10න් ඔය වර්ග මීටර කරගන්න බැරි වුණත් එතනට වෙනකන් ගාණ හැදුවත් ලකුණු 9ක් හම්බ වෙනවා. එක ලකුණයි ඇති වෙන්නේ. හරි. දැන් සාමාන්‍ය දැනුම තියෙන ළමයි උට ඕකත් එහෙම ලොකු අමාරුවක් නෙවෙයි සුළු කරගන්න එක. හරි. ඒ ඉන්න ගමන් තුන්වෙනි ගාන පොඩක් කියව ගන්න. හරි අපි යමු ඊළඟට තුන්වෙනි ගානට.
හරි. මේ තියෙන්නේ තුන්වෙනි ගාන. හරි. තුන්වෙනි ගාන කියන්නේ මෙහෙමයි. දිග සෙන්ටිමීටර් 20ක්ද පළල සෙන්ටිමීටර් 14ක්ද වන සෘජු කෝණාශ්‍ර තහඩුවකින් රූපේ දැක්වෙන පරිදි අර්ධ වෘත්ත හැඩ ඉවත් කිරීමෙන් ලාංඡනයක් නිම කර ඇත. එතකොට මේ ලාංඡනයේ මේක සෘජු කෝණාශ්‍රාකාර තහඩුවක්. මේ ඔය නිල් පාටින් ඇඳලා තියෙන තහඩුවෙන් මෙන්න මේ කොටස් අර්ධ වෘත්තාකාර දැන් අර්ධ වෘත්තයකුයි මේ කොටසයි මම ඒක පාට කරන්නම් බලමු පාට කරන්න පුළුවන්ද කියලා. මෙන්න මේ කොටස් මෙයාවයි මෙයාවයි කපලා අයින් කරනවා. අයින් කරාම ඉතුරු වෙනවා මෙන්න මේ කොටස. හරි ඉතුරු වෙනවා මෙන්න මේ කොටස. ඔන්න ඔය කහ පාට කොටස තමයි ලාංඡනයට අයිති කොටස වෙන්නේ. කහ පාට කොටස තමයි ඉතුරු වෙන්නේ. අනිත් කොටස් අයින් කරාම. හරි. දැන් අපිට අහන්නේ මේගොල්ලෝ අපෙන් කුඩා වෘත්තයේ අරය කීයද කියලා අහනවා. දැන් කුඩා වෘත්තයේ අරය කියන්නේ මේ පේනවනේ. මේක තමයි කුඩා වෘත්තය. දැන් මේකේ මිනුම් ලකුණු කරගත්තොත් මේ සම්පූර්ණ දිග සෙන්ටිමීටර 14යි. මෙයාගේ පළල 14යි. ඊළඟට මෙයාගේ දිග සෙන්ටිමීටර් 20යි. මෙතන 20 දාගන්න මම ලකුණු කරලා නැහැ. ලකුණු කරේ නැති වුණොත් ඔයාලා දාගන්න ඒවා. හරි. එහෙනම් බලන්න කුඩා වෘත්තයේ අරය අහන්නේ 14යිනේ මේ මුළු දිග. එහෙනම් ඒකෙන් භාගය 7යි. මේ දිග 7යි. එහෙනම් කුඩා වෘත්තයක විස්කම්භය 7යි. එහෙනම් කුඩා වෘත්තයේ අරය වෙන්නේ 700න් බෙදීම 2 3.5. දැන් කෙලින්ම 3.5 දාන්න එපා. මේක ලකුණු දෙකේ ගාණක් වුණොත් ඔයාලට මෙන්න මේකට එක ලකුණක් හම්බ වෙනවා. මේකට තව ලකුණක් හම්බ වෙනවා. නිකම්ම 3.5 දාන්න එපා. උත්තරේ ගන්න විදිය ඔයගොල්ලෝ ලකුණු කරලා තියන්න ඕනේ. කොහදලා තියන්න ඕනේ. හරි. ලේසි ප්‍රශ්න. දැන් ඕනම ළමයෙකුට ගානේ කොටස් 4යි නම් ගොඩක් වෙලාවට ඔය රචනා ගානක කොටස් 4යි තියෙන්නේ. පරිම 5යි. ගොඩක් වෙලාවට 4යි. ඒතොර 4ෙන් මේ විභාග ගණන් හැදුවා නම් කොටස් 4ෙන් 3කට අනිවාර්යෙන් උත්තර ලිවීමේ හැකියාව තියෙනවා. කොටස් 4ෙන් 3කට අනිවාර්යෙන් උත්තර ලියන්න පුළුවන්. අර ගොඩක් හිතන ළමයෙකුට 4 වෙනි කොටසටත් උත්තර ලියලා ලකුණු 10න් 10ට යන්න පුළුවන්. කොටස් 3කට උත්තර ලිව්වොත් ලකුණු 7ක් එහෙම නැත්නම් 8ක් හම්බ වෙනවා. හරි. 7ක් හම්බුනොත් B එකක්, 8ක් හම්බුනොත් A එකක්. හරි. ඊළඟට අපි රෝම ඉලක්කම් දෙකට යමු. ලාංඡනයේ පරිමිතිය අහනවා. ලාංඡනයේ පරිමිතිය අහනවා. එහෙනම් ලාංඡනයේ පරිමිතිය කියන්නේ මෙන්න මේක. හරි. ලාංඡනයේ පරිමිතිය කියන්නේ මෙන්න මේක. මෙන්න මේ කළු පාටින් පාට කරන්නේ. පේනවද? කළු පාටින් පාට වෙලා තියෙන ඔන්න ඔය රේඛා කොටස් වල වක්‍ර රේඛා තියෙනවා, සරල රේඛා තියෙනවා. ඒ කොටස් වල දිගවල් වල එකතුව තමයි මෙයාගේ මේ ලාංඡනයේ කහ පාට ලාංඡනයේ පරිමිතිය කියලා කියන්නේ. මේ කළු පාට රේඛා ඛණ්ඩ වලින් වට වෙලා තියෙන ප්‍රදේශය නැත්නම් කහ පාට රූපයේ වටේ දිග තමයි ලාංඡනයේ පරිමිතිය කියලා කියන්නේ. කොට අපිට ලාංඡනයේ පරිමිතිය හොයන්න මෙන්න මේ වක්‍ර ධාරය හොයාගන්න වෙනවා. හරි. එහෙනම් අපි මුලින්ම මෙන්න මේ වක්‍ර ධාරය හොයාගෙන ඉමු. එහෙනම් මම ලියනවා විශාල අර්ධ වෘත්තය. වෘත්තය කියන්න බෑනේ අර්ධ වෘත්තයක්නේ. විශාල අර්ධ වෘත්තයේ ඡාප දිග හොයන්නේ θ බෙදීම 360 ගුණ කිරීම
2πr වර්ගඵලය 5r වර්ගය වටේ දිග 2πr. එහෙනම් θ කියන්නේ කේන්ද්‍රය මෙතන මේ කෝණය සරල කෝණයක් අංශක 180යි. 180 බෙදීම 360. ගුණ කිරීම 2 ගුණ කිරීම 5 කියන්නේ 22 බෙදීම 7. ඊළඟට අවශ්‍යයි මෙයාගේ අරය මෙයාගේ විස්කම්භය 14ක් වෙනකොට අරය වෙනම 7ක්. එයාගේ භාගය සුළු කරමු. 180යි 360යි. දැන් අප්පිරියයි සුළු කරලා. ඇයි ඕගොල්ලෝ ගණන් හදලා තියෙන්නේ? 181යි 182යි. ඕකත් පොඩි පොඩි සුළු කිරීම් වලට සුළු කර කර ඉන්න එපා කාලේ නාස්ති කරලා. ඊළඟට භාගය කියනගෙන තියෙන හින්දා මේ උඩයි යටයි දැක්ක ගමන් කැපෙනවා. ඒ කියන්නේ කපන්න ඉස්සෙල්ලා කැපෙනවා ඒක. නේ? දැන් මේ දෙකයි සුළු කරන්න පුළුවන් දෙවරක් 1යි දෙවරක් 1යි. එහෙනම් එතනින් එනවා සෙන්ටිමීටර් 22. හරි. ඊළඟට මෙන්න මෙතන අර්ධ වෘත්ත දෙකක් තියෙනවා. ඒගොල්ලන්ගේ අරයන් සමානයි නේ. එහෙනම් අපිට මේ භාග දෙක දැන් රෝස්පාන් ගන්න බෑ. අපි ගමු මේ බිස්කට් භාග දෙකක්. එක සමාන බිස්කට් භාග දෙකක් එකිනෙකට සෙට් කරොත් තනි රවුමක් නෙන්නේ. එහෙනම් අපිට මේකේ මේ අර්ධ වෘත්තයේ චාප දිග හොය ඉන්නේ නැතුව මේක සම්පූර්ණ වෘත්තයක් කියලා හිතලා මේ කොටස් දෙකම අපිට එක සැරේ හොයන්න පුළුවන්. හරි. එකක හොයලා දෙකෙන් ගුණ කරත් ප්‍රශ්නයක් නැහැ. තනි රවුමක් කියලා හිතලා සූත්‍රය පාවිච්චි කරලා ගාන හැදුවත් ප්‍රශ්නයක් නැහැ. හරි. එහෙනම් මම මෙහෙම කරනවා. හරි. එකට හොයන්නේ නැතුව එක කොටසක මෙන්න මේ කොටසේ විතරක් චාප දිග හොයනවා. එහෙනම් බලන්න කුඩා අර්ධ වෘත්තයේ චාප දිග. කුඩා අර්ධ වෘත්තයේ චාප දිග. එතකොට කුඩා අර්ධ වෘත්තයේ චාප දිග හොයන්නේ අර සූත්‍රය පාවිච්චි කරලාම තමයි ඊට බෙදීම 360 ගුණ කිරීම 2πr. ඊට එතන මේක කේන්ද්‍රය නම් මේ කෝණය අංශක 180යි සරල කෝණයක්. එයා 360න් බෙදන්න ඕනේ. ගුණ කරන්න ඕනේ 2 වැඩි කිරීම 5 කියන්නේ 22ට 7යි. r කියන්නේ මෙයාගේ විස්කම්භය 7යි. රෝම ඉලක්කම් 1කින් ඒගොල්ලෝ හැව්වේ කුඩා අර්ධ වෘත්තයක අරය හැව්වේ 3.5යි. ඒක හොයාගෙන තියෙනවා. දැන් ගොඩක් මේ වගේ ගණන් වලදී කොටස් 4ක් තියෙනවා නම් ඔය පළවෙනි කොටසෙන් දෙවෙනි කොටසට උත්තරේ ලියනකොට දැන් මේක දෙවෙනි කොටසනේ. දැන් මේ දෙවෙනි කොටස හදන්න අර පළවෙනි කොටසේ මෙන්න මේක අපිට පාවිච්චි වුණා. හරි. සමහර වෙලාවට තුන්වෙනි කොටස හදනකොට දෙවෙනි කොටස පළවෙනි කොටස ඒ ආපු උත්තර පාවිච්චි වෙන්න පුළුවන්. මේ රචනා ගණන් වල තියෙන ස්වභාවය අන්නේ ඒකයි. ඒ හින්දා ඒ ගැන අපි පොඩ්ඩක් මේ ඒ අධ්‍යයනයෙන් මෙන්නේ ඕගලන්ට ගණන් හදනකොට පරිමිතිය භාග ඊළඟට සංඛ්‍යාන්නේ ප්‍රස්ථාර නිර්මාණ ඒවයි ගණන් හදනකොට ඔය රටාව නිකන් ඇඳට එනවා. හරි. ඒකට ගණන් 3-4ක් හැදුවට ඒක එහෙම ඉන්නේ නැහැ. හොඳට ගණන් හදන්න ඕනේ. හරි. අපි අර ගණන් හදලා තියෙන හින්දා තමයි අපි මේ රටාව ඕගලන්ට මෙහෙම කියන්නේ. හරි. සුළු කරමු. මේ නිතරම එනවා. 1යි 2යි. 180න් බෙදුව උඩයට. හරි. ඊළඟට මෙන්න මේ සුළු කිරීම බලන්න. දැන් උඩ තියෙන්නේ 3.5 යට තියෙන්නේ 7. දැන් 3.5ව දෙකක් 7යිනේ. 3.5ව දෙකක් 7යි. එහෙනම් 3.5ව මෙතනට 1යි, මෙතනට 3.5ව 2යි. ඊළඟට මේ දෙකට මේ දෙක සුළු වෙනවා. දෙවරක් 1යි, දෙවරක් 1යි. ඊළඟට මේ 22යි, මේ දෙකයි සුළු වෙනවා. දෙවරක් 1යි, දෙවරක් 11යි. එහෙනම් එතන එන්නේ 11යි 100. දැන් මෙයාගේ චාප දිග 11යි නම් මෙයාගේ චාප දිගත් 11යි. හරි. හරි. දැන් අපි හොයමු ලාංඡනයේ පරිමිතිය ඕන කොටස් ටික අමාරු කොටස් ගණනය කරලා ඉවර හින්දා දැන් අපිට පරිමිතිය ගේමක් නැතුව හොයාගන්න පුළුවන්. හරි. දැන් අපි ලියමු ලාංඡනයේ පරිමිතිය.
අපි කොතනින්ද පටන් ගන්නේ? හරි. මෙතනින් පටන් ගමු. මේ දිග විශාල අර්ධ වෘත්තයේ චාප දිග 22ක් ආවා. ඒකක අපි අන්තිමට දාමු. ඊළඟට මෙන්න මේ කොටස. මේ කොටස 20යි. ඊළඟට එතනින් මෙතනට ආවම මෙන්න මේ කොටස ඕනේ. ඒ කොටස 11යි. ඊළඟට එතනින් මෙතනට යනකොට මේ අර්ධ වෘත්තයේ චාප දිග ඕනේ 11යි. ඊළඟට එතනින් මෙතනට යනකොට 20ක් එනවායි. එහෙනම් මේ කොටස් ටික එකතු කරලා ගත්තා නම් එතන උත්තරේට අපිට යන්න පුළුවන්. 22යි 20යි 42යි 42ට 11ක් එකතු කරාම 53යි 53ට 11ක් එකතු කරාම 64යි 64ට 20ක් එකතු කරාම 84යි සෙන්ටිමීටර්. ලාංඡනයේ පරිමිතිය සෙන්ටිමීටර් 84ක් එනවා. උත්තර එවන්න බලන්න. ගොඩක් අයගේ හරි. සංජය හරි. චතු හරි. සෙත්මි හරි. උත්තර එවන ළමයි ඔක්කොගෙම හරි. ඉතින් අනිත් ළමයි එවන්න. හරි. දැන් කොටස් දෙකකට උත්තර ලියලා ඉවරයි. ඔය වෙනකොට ලකුණු 6ක් විතර ඇවිල්ලත් ඉවරයි ලකුණු 10 ගානේ. හරි. ඊළඟට අපි තුන්වෙනි කොටසට යමු. මේ තුන්වෙනි කොටසත් ඉතාමත් ලේසි කොටසක්. මම බෝඩ් එක මකනවා. හරි. තුන්වෙනි කොටසේ කියන්නේ මෙහෙමයි. යොදාගත් තහඩුවේ ඒ කියන්නේ මේ අලු පාට අර්ධ වෘත්තත් එක්ක මේ අර්ධ වෘත්ත කොටස් තුනක් එක්ක කහ පාට කොටසත් එක්ක මුළු කොටස තමයි යොදාගත් තහඩුව කියලා කියන්නේ. මේ ලාංඡනය සකසන්න. යොදාගත් ත්‍රිකෝණාස්ත තහඩුවේ වර්ගඵලය සොයන්න කියලා කියනවා. එහෙනම් අපි ප්‍රෝමිලක්කන් තුන දාලා අනිවාර්යෙන් ඔයගොල්ලෝ විභාගෙදී මේ ප්‍රශ්න වලට උත්තර ලියනකොට දැන් මේ ප්‍රශ්නේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ගානක්නේ පේපර් එක තුලම උත්තර ලියන්න තියෙන්නේ. ඒ හින්දා ප්‍රශ්නයක් නැහැ. ඔය රචනා පේපර් එකේ ගණන් වලට උත්තර ලියනකොට රචනා ප්‍රශ්න වලට උත්තර ලියනකොට අනිවාර්යෙන් අලුත් පිටුවක උත්තර ලියන්න පටන් ගන්න ඕනේ. එතකොට එහෙම ලියනකොට ප්‍රශ්න අංක දාන්න ඕනේ. අදාළ රෝමිලක්කම දාන්න ඕනේ. හරි. යොදාගත් තහඩුවේ වර්ගඵලය පේනවා මේක ත්‍රිකෝණාස්තයක්. එහෙනම් ත්‍රිකෝණාස්තයේ වර්ගඵලය හොයමු අපි. ටක් ගාලා වර්ගඵලය හොයන්න දිග පළලින් ගුණ කරන්න ඕනේ. දිග සෙන්ටිමීටර් 20යි. පළල සෙන්ටිමීටර් 14යි. 20014න් ගුණ කරාම 280යි. හරි. හිතෙන් සුළු කරන්න පුළුවන් මෙහෙම මේගොල්ලන්ගේ බිංදු දාගන්න 2 ගුණ කරන්න 14න් දෙවරක් 14 28යි. උත්තරය වර්ග සෙන්ටිමීටර්. මේගොල්ලන්ගේ බිංදු තියෙනවා නම් බිංදු මුලින්ම දාගන්න බිංදු ගන්න 2 14න් ගුණ කරන්නේ 28යි. කෙටි ක්‍රම මතක තියාගන්න උත්සාහ කරන්න එපා. කෙටි ක්‍රම අපි උගන්වනවා මතක තියාගන්න උත්සාහ කරන්න එපා. පොදු තියරි එක ඔස්සේ යන්න පොදු තියරි එක ඔස්සේ ගියාම මේ කෙටි ක්‍රම නිකම්ම පාවිච්චි වෙනවා මතක තියෙන. ඒවට අමාරුවෙන් මතක තියාගන්න උත්සාහ ගන්න එපා. හරි. ප්‍රෝමිලක්කම් 4 ලාංඡනයේ වර්ගඵලය සොයන්න කියලා කියනවා. ඒ කියන්නේ මේ කහ පාට කොටසේ වර්ගඵලය හොයන්න ඕනේ අපි. කහ පාට කොටසේ වර්ගඵලය. එතකොට කහ පාට කොටසේ වර්ගඵලය හොයන්න පුළුවන්. ඔය සම්පූර්ණ ත්‍රිකෝණාශ්‍රයේ වර්ගඵලයෙන් මේ අලු පාට අර්ධ වෘත්තාකාර කොටස් වල වර්ගඵලයන් අඩු කරා නම්. හරි. ගාන හදන විදිය මම කිව්වා දැන්. ත්‍රිකෝණාශ්‍රයේ වර්ගඵලය හොයාගෙන තියෙන්නේ 280යි. ඒකෙන් මෙන්න මේ අලු පාට කොටස් වල වර්ගඵල අඩු කරන්න. හරි. අඩු කරන්න උත්ගාන හදාගෙන යන්න. මම මුලින්ම මේ අලු පාට කොටස් වල වර්ගඵල හොයාගෙන ඉන්නවා. බලමු. විශාල අර්ධ වෘත්තයේ. දැන් ඔයගොල්ලෝ මෙහෙම වාක්‍ය ලියන්න ඕනේ නැහැ. අර ඉතින් මම උගන්වන හින්දා මට මේව ලිය වෙනවා. හරි. ලියන්න තේරුම් යන්නේ එතකොටනේ. ඉලක්කම් ලියනවට වැඩිය විශාල අර්ධ වෘත්තයේ
වර්ගඵලය. අර්ධ වෘත්තයක් වෙන්න පුළුවන්. ඇත්තට මේක කේන්ද්‍රික ඛණ්ඩයක්. කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය හොයන්නේ θ බෙදීම 360 ගුණ කිරීම φr වර්ගයෙන්. θ කේන්ද්‍රික ඛණ්ඩයට අදාළ කේන්ද්‍රික කෝණය 180යි. 180 බෙදීම 360 ගුණ කිරීම φ කියන්නේ 22.67යි. r කියන්නේ මෙයාගේ ආරය විස්කම්භය 14ක් වෙනකොට ආරය වෙනවා 7ක්. එහෙනම් දැන් සුළු කරමු. මේ සුළු කිරීම මේ නිතර නිතර එනවා. මේ 7ට මේ 7 සුළු වෙනවා. මේ 22යි මේ 2යි සුළු වෙනවා. දෙකෙන් දෙවරක් 1යි දෙවරක් 11යි. 11 7ෙන් ගුණ කරාම 77යි. හරි. ඊළඟට අපි හොයමු කුඩා අර්ධ වෘත්තයක වර්ගඵලය. කුඩා අර්ධ වෘත්තයක වර්ගඵලය. එයාගේ වර්ගඵලය හොයන්නේ θ බෙදීම 360 ගුණ කිරීම φr වර්ගයෙන්. වෙනවා θ මෙතන මේ කෝණය. හරි. මේ කෝණය අංශක 180යි. එයා 360න් බෙදන්න ඕනේ. φ කියන්නේ දන්නෝ 22.7යි. r කියන්නේ මෙයාගේ ආරය. r කියන්නේ ආරය. අපිට r පළවෙනි කොටසේ හොයාගත්තා 3.5යි කියලා. හරි. 3.5. r වර්ගය කියන්නේ 3.5 ඒවා දෙකක් එකිනෙකට ගුණ වෙන්න ඕනේ. හරි. බලමු සුළු කිරීම. 180ට 180යි 360යි ගුණ වෙනවා. 180 1යි 180 2යි. ඊළඟට මේ 3.5යි මේ 7යි සුළු වෙනවා. 3.5 ඒවා 1යි 7ට 3.5 ඒවා 2යි. මේ 22යි මේ 2යි සුළු වෙනවා. දෙකෙන් දෙවරක් 1යි දෙවරක් 11යි. එහෙනම් අපිට මේ 11 ඉතුරු වුණා 2 ඉතුරු වුණා 3.5 ඉතුරු වුණා. හරි. හරි. කුඩා අර්ධ වෘත්තයක වර්ගඵලය මේක නම් ආවේ. මේක තව පොඩ්ඩක් ඉතුරු ටික ලියාගත්තොත් කොහොමද එන්නේ? කුඩා අර්ධ වෘත්තයක වර්ගඵලය මෙහෙම නම් කුඩා අර්ධ වෘත්ත දෙකක වර්ගඵලය හොයන්න මේ උත්තරය දෙකෙන් ගුණ කරන්න ඕනේ. එහෙනම් කුඩා අර්ධ වෘත්ත දෙකක වර්ගඵලය හොයන්න මේ උත්තරය 11 ගුණ කිරීම 3.5 බෙදීම 2 මේ එකක වර්ගඵලය දෙකක වර්ගඵලය හොයන්න මෙයා දෙකෙන් ගුණ කරන්න ඕනේ. බලන්න එහෙම දෙකෙන් ගුණ කරනකොට මේ දෙකට මේ දෙක සුළු වෙනවා. 11 3.5න් ගුණ කරාම 38.5යි. බැරි නම් ගත්ත පැත්තකට 11 3.5. ඉතින් බැරි නම්. එහෙනම් මෙතන ගුණ කරනකොට දශම නැහැ කියලා මුලින් හිතන්න. එහෙම හිතලා අපි ගුණ කරමු. 5 වරක් 1 5යි. 5 වරක් 1 5යි. 3 වරක් 1 3යි. 3 වරක් 1 3යි. නම් පල්ලෙහාට එකතු කරමු 5යි 5යි 3යි 8යි මෙතන 3යි. එතකොට මේ ගුණ කරන්න තියෙන සංඛ්‍යා දෙකේ එක දශම ස්ථානයක් තියෙනවා. එහෙනම් ආපු උත්තරේ දශම පේන්නේ නැහැ. එහෙනම් අග තමයි දශම තියෙන්නේ. එකක් පන්නන්න වම් පැත්තට. එහෙනම් උත්තරේ එතන 38.5. මේ කොටස් දෙකම හොඳේ. එකක නෙමෙයි දෙකම. ඇයි? මෙතන දෙකෙන් ගුණ කරා. එකක මේක දෙකක අපි දෙකෙන් ගුණ කරා. එතකොට දෙකේම වර්ගඵලය තමයි 38.5 වෙන්නේ. දැන් කෙනෙකුට මෙහෙම හිතන්නත් පුළුවන්. මෙහෙම හිතලා ගාන හදන්නත් පුළුවන්. දැන් ඔය වෘත්ත දෙකම එක සමානයිනේ. තනි වෘත්තයක් කියලා හිතලා මේක හදන්නත් පුළුවන්. තනි වෘත්තයක් කියලා හිතුවොත් φr වර්ගය දාලා මේ කොටස් දෙකේම වර්ගඵලය හොයන්න පුළුවන්. එහෙමත් හොයලා බලන්න. දැන් ඔයගොල්ලෝ හිතන විදිහට සූත්‍ර පාවිච්චි කරලා ගාන හදන්න ඕනේ. හරි. මේ බලන්න. දැන් කවුරු හරි එක්කෙනෙක් හිතුවා මේක මේ භාග දෙක සෙට් කරාම එකක් එනවා. තනි වෘත්තයක වර්ගඵලය හෙව්වනම් හරි. එහෙනම් එතනට පාවිච්චි කරන්න ඕනේ θ බෙදීම 360 සූත්‍රය නෙවෙයි φr වර්ගයේ සූත්‍රය. ආදේශ කරමු.
5 කියන්නේ 22ට 7යි. R කියන්නේ 3.5 ගුණ කිරීම 3.5. හරි. නම් මේක සුළු කරොත් 3.5 1යි 3.5 2යි. මේ 22යි මේ දෙකයි සුළු වෙනවා දෙකෙන් දෙවරක් 1යි දෙවරක් 11. එහෙනම් මෙතන ඉන්නේ 11 ගුණ කිරීම 3.5. මේ උත්තරේම තමයි 38.5. එකම උත්තරේ ඉන්නේ හදන ක්‍රමය විතරයි එකිනෙකට වෙනස් වෙන්නේ. කොහොම ඇදුවත් ලකුණු හම්බ වෙනවා. හරි. දැන් පුළුවන් අපිට වර්ගඵලය හොයන්න. දැන් ලේසි අපිට අවශ්‍ය කොටස් වල ගණනය කිරීම අපි කරගෙන තියෙන්නේ. හරි. හරි. එහෙනම් අපිට ලාංඡනයේ වර්ගඵලය හොයන්න පුළුවන්. ලාංඡනයේ වර්ගඵලය කියන්නේ මුළු තහඩුවේ වර්ගඵලය. ඒ කියන්නේ ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය 280න් අඩු කරන්න ඕනේ. මේ කොටසේ වර්ගඵලය ඒ කියන්නේ 77ක්. තව අඩු වෙන්න ඕනේ මේ කොටස් දෙකේ වර්ගඵලය ඒ කියන්නේ 38.5. හරි. 280න් 77ක් අඩු කරන්න 280න් 77ක් මනෝමයෙන් සිතින් අඩු කරගන්න පුළුවන් 203යි. ඒකෙන් අඩු කරන්න ආය 38.5. මෙතන දශම නැති හින්දා තිත තියලා බිංදු ඕන ප්‍රමාණයක් මෙහෙම දාගන්න පුළුවන් තිත තියලා. හරි. වැඩක් නැත්නම් මෙහෙම බිංදුව දාලා ඉන්න. එහෙම අවුලක් නැහැ. මට මෙච්චර ඕනේ නැහැ. මට ඕනේ එක බිංදුවයි දශම ස්ථාන සමාන කරගන්න. ඒකට බිංදුවෙන් 5ක් බෑ. එකක් මේ පැත්තට ගත්තාම 10යි 10න් 5ක් 5යි. මෙතන 2යි 2න් 8ක් බෑ. එකක් මේ පැත්තට ගත්තාම 12යි 12න් 8ක් 4යි. ඊළඟට මෙතන 9න් 3ක් 6යි. මෙතන 1න් බිංදුවක් 1යි. එහෙනම් මෙතන එන්නේ 164.5යි වර්ග සෙන්ටිමීටර. හරි. චතුගේ හරි. සංජයගේ හරි. සෙත්මිගේ හරි. ඔය අනිත් ළමයිනුත් එවන්න. මේ ගණන් මේ විදිහට මේවි. නිකේෂණීගේ හරි. හරි. ඒ ගාන තේරුණා නම් හොඳ ගානක්. විභාග ගානක්. විභාගයට ආපු මෑත ඉතිහාසය ආපු ගානක් මේක. අත උස්සන් බලන්න. හරිද? වැඩ කරන්න ඕගොල්ලෝ. හරි. හොඳයි. හරි. අපි ඊළඟට තවත් ගානකට යමු. මේ පන්තිය පිළිබඳව අදහස් එවන්න ඔය එක්කම අපි මහන්සි යන්න විනාඩියක් එකකට ගමු. අදහස් එවන්න බලන්න. හරි. ඊළඟට අපි යමු අදහස් එවන්න ඕගොල්ලෝ. අපි යමු ෂෝක් නෙමෙයි. ෂෝක්. හරි. අපි ඊළඟට යමු මේ පස්වෙනි ගානට. හරි. පස්වෙනි ගානට යමු. පස්වෙනි ගානත් විභාගයට ආපු ගානක්. මම ඒකේ රූපේ අඳින්නම්. බලන්න ඇඳලා දීලා තියෙනවා.
හරි. දැන් උතන රූපේ දැක්වෙන්නේ පස්වෙනි ගාන බලන්න. හතරවෙනි ගාන තියලා පස්වෙනි ගාන බලමු. දැන් එතන රූපෙහි දැක්වෙන්නේ සෘජුකෝණාස්ත්‍ර ඉඩමක් අනුලා හා කමලා වෙත බෙදා දීමට නියමිත ආකාරයයි. සෘජුකෝණාස්ත්‍රාකාර ඉඩමක් මේ තියෙන්නේ. ඔක බෙදනවා අනුලට සහ කමලට. අනුලට හම්බෙන්නේ මේක. මේක අනුලගේ. මේක කමලගේ. කමලාගේ කොටස. ඊළඟට කියනවා මේක P කොටස, මේක Q කොටස. Q කැත වුණා. ඊළඟට කියනවා මුල් ඉඩමේ දිග පැතිවල මැදෙහි කියන්නේ මැද. මුළු ඉඩමේ දිග පැතිවල දිග පැති කියන්නේ මේක. මේවා දිග පැති. මේක දිග පැති. ඔය දිග පැතිවල පිහිටි P හා Q මගින් එක් ඉඩම් කැබැල්ලේ ප්‍රවේශ මාර්ග දැක්වේ. එහෙනම් මෙතන මේ ප්‍රවේශ මාර්ග තියෙන්නේ මෙහි. ඔයගොල්ලන්ගේ ඇඳලා නැත්නම් ටියුට් එකේ මේ ප්‍රවේශ මාර්ගය ඇඳ ගන්න ඕකෙන් තමයි ඉඩමට එන්නේ. එතකොට P හා Q මෙහි ලකුණු කරලා හරියන්නේ නැහැ. P හා Q ලකුණු කරන්න ඕනේ මෙන්න මේ හරිය. මෙතන P මෙතන Q. ප්‍රවේශ මාර්ග තමයි මම කළු පාටින් ලකුණු කරලා තියෙන්නේ. හරි. ඊළඟට මේකේ මෙන්න මේ දිග මීටර 100ක් කියලා දීලා තියෙනවා. ඒවා ගානේ දීලා තියෙනවා. ඊළඟට මේ දිග මීටර 20ක් කියලා දීලා තියෙනවා. ඊළඟට මේ කොටස මීටර 80ක් කියලා දීලා තියෙනවා. හරි. ඔය දීලා තියෙන තොරතුරු. හරි. දැන් ඕගොල්ලෝ ගානක් හදනකොට දැන් පේපර් එක දැන් පැය දෙකේ පේපර් එකක් නේ පළවෙනි ප්‍රශ්න පත්‍රය කියන්නේ. ඕකේ කෙටි ප්‍රශ්න 25ක් එනවා, රචනා ප්‍රශ්න 5ක් එනවා. පැය දෙකයි කියන්නේ විනාඩි 120යි. විනාඩි 120න් මේ කෙටි ප්‍රශ්න 25ට විනාඩි 2 ගානේ අරගෙන 25ට එතකොට විනාඩි 50ක් යනවා. මේකෙන් 50ක් අඩු කරාම විනාඩි 70ක් ඉතුරු වෙනවා. මේ විනාඩි 70 තමයි යොදවන්න ඕනේ මේ රචනා ප්‍රශ්න 5 කරන්න. එතකොට 70 පහෙන් බෙදුවාම බෙදා ගන්න ඕගොල්ලෝ මම කියන්නම් 14යි. එතකොට එක ගානකට උපරිම විනාඩි 14යි යොදවන්න ඕනේ. භාග ගානක්, වර්ගඵලයේ පරිමිතිය ගානක්, සංඛ්‍යාන්‍ය ගානක්, සම්භාවිතාව ගානක්, ඒ හැම ගානක්ම හදන්න උපරිම විනාඩි 14යි ඔයගොල්ලෝ යොදවන්න ඕනේ. එතකොට 14කට ගාන හදන්න උත්සාහ කරන්න එපා. ඔයගොල්ලෝ විනාඩි 12කට එහෙම නැත්නම් විනාඩි 11කට ගාන ඉවර කරන්න උත්සාහ කරන්න ඕනේ. ඒ තරම් වේගයක් තියාගන්න ඕනේ. එහෙම 12කට හදලා ඉවර කරන්න පුළුවන් නම් මේ 14න් 12ට ඉවර කරන්න පුළුවන් නම් විනාඩි 2ක් ඉතුරු වෙනවා. දෙක ගානේ ගණන් 5ට විනාඩි 10ක් ඉතුරු වෙනවා. මේ 10 ඔය ගානක් අවුල් ගියා නම් කෙටි ප්‍රශ්න වල ගානක් ඉතුරු වුණා නම් ඒව හදන්න පාවිච්චි කරන්න පුළුවන්. හරි. ඒවා අපි නැවත පස්සේ කතා කරමු. කෙටියෙන්ම කිව්වේ තේරුණා නම් ඔලුවට දාගන්න, ඒක නොතේරුණා නම් පැත්තක තියන්න. හරි. බලමු මේක. 1. අනුලාටත් කමලාටත් ලැබෙන ඉඩම් කැබලි වල ජ්‍යාමිතික හැඩ හඳුනාගෙන ඒවා පිළිවෙලින් නම් කරන්න. අනුලා. ඊළඟට ඉන්නේ කමලා. අනුලාට හම්බුනේ ත්‍රිකෝණාකාර කොටසක්. බලන්න කොච්චර ලේසිද කියලා. විභාග ගානක් පොලෙක. කමලාට හම්බුනේ උත්තරය වන්න බලන්න. කමලාට හම්බුනේ මොකද්ද කියලා බලන්න. ගන්නනකොට මම මේවා කිව්වා. හොඳේ. බලමු. බලන්න උත්තර. කමලාගේ ඉඩමේ හැඩය. එවන්න බලන්න. රශ්මි හරි ප්‍රභා හරි. ප්‍රභා සංශ්ලේෂණය වෙනවා.
තෙත්මි හරි. චතු හරි. අනිත් පැත්ත එපා. එවන්න ඉතින් බය නැතුව එවන්න. මේක චතුරස්‍රයක් නෙවෙයි, මේක විශේෂ චතුරස්‍රයක්. මේ කෝණ ඍජු කෝණය. නම් මේ පාත් දෙක සමාන්තරයි. සම්මුඛ පාද සමාන්තර වෙච්ච ඒවා දිගින් අසමාන වෙච්ච චතුරස්‍රයකට අපි කිව්වා ට්‍රැපීසියමක් කියලා. මේක ඇවිල්ලා ට්‍රැපීසියමක්. මේක ට්‍රැපීසියමක්. හරි. වෙන කෙහෙල් මලක් නෙවෙයි මේක ට්‍රැපීසියමක්. හොඳේ. මේවා මම මේ ගණන් වල මේවා තියෙන හින්දා මම ඒ වෙලාවේ ඒවා කිව්වා. හරි. එතකොට ඒ කොටස් දෙක ඔයගලන්ට හඳුනා ගැනීම හැකියාව තියෙන්න ඕනේ. හරි. අපි ඊළඟට යමු ප්‍රමිලක්කම් දෙකට. මේක චතුරස්‍රයක් තමයි, හැබැයි සුවිශේෂී චතුරස්‍රයක් මේක. චතුරස්‍රයක් කිව්වට මේකේ උත්තර ලකුණු හම්බ වෙන්නේ නැහැ. විශේෂිත හැඩයක් තියෙන ඉඳ මෙයා ත්‍රිවිධියමක් කියන වචනේ අනිවාර්යෙන් ඕනේ. හරි. අනුරාට ලැබෙන ඉඩම් කැබැල්ලේ වර්ගඵලය කොච්චරද කියලා අහනවා. ත්‍රිකෝණයක් නේ. මේක ඍජු කෝණයක්. නේ? මේක ඍජු කෝණයක්. එහෙනම් ඍජු කෝණී ත්‍රිකෝණයක වර්ගඵලය හොයන්නේ භාගයක් ආධාරක පාදය. ಗುಣ කරන්න ඕනේ ලම්බක කුසින්. නම් මෙතන භාගයක් ආධාරක පාදය කියන්නේ අපි මේ ත්‍රිකෝණයේ ශීර්ෂ තුනක් තියෙනවා. ඒ ශීර්ෂ තුනෙන් මෙන්න මේ ලක්ෂ දෙක යා කරන රේඛාව ආධාරක පාදයේ විදිහට ගත්තොත් එයාගේ දිග වෙනවා මීටර 80ක්. ඊළඟට ලම්බ කුස කියලා කියන්නේ ඉතිරි ශීර්ෂය, සලකුණු නැති ශීර්ෂය. මේක මෙයාගේ ඉඳලා මෙයාට ලම්බකයක් අඳින්න. ඇඳලා තියෙන්නේ ලම්බකයක්. ඒ උස කීයද? 80යි. නේ. නම් මේක සුළු කරමු දෙවරක් 1යි දෙවරක් 40යි. 40 80ෙන් ගුණ කරන්න තියෙන්නේ බිංදු දාගන්න. 4 8ෙන් ගුණ කරන්න 32යි. උත්තරේ වර්ග මීටර් 3200. උත්තරේ වර්ග මීටර් 3200යි. ඊළඟට අපි ප්‍රමිලක්කම් 3ට යමු. එතන කියන්නේ මෙහෙමයි, අනුලාට හා කමලාට ලැබෙන ඉඩම් කැබලි වල වර්ගඵල අතර අනුපාතය සොයන්න කියලා කියන්නේ. එතකොට මේගොල්ලෝ අහන්නේ අනුලා සහ කමලා අතර. කමලා සහ අනුලා අතර නෙවෙයි. අනුලා සහ කමලා අතර. එහෙනම් අපි මුලින් එක්කෙනා මුලින් ලියා ගන්නවා. කවුද? අනුලා. අනුලා හා කමලා අතර. අනුලා අනුපාතය කමලා. ඔය දෙක මාරු කරලා උත්තරේ දුන්නොත් වැරදි. අනුලා හා කමලා අතර. හරි. එහෙනම් අනුලාගේ ඉඩම් කොටසේ වර්ගඵලය අපි හෙව්වා 3200යි. එහෙනම් අපිට හොයන්න වෙනවා කමලාට ලැබුණු ඉඩමේ වර්ගඵලය. හරි. එහෙනම් මේ අනුපාතය අපිට හොයන්න කමලාට ලැබිච්ච කොටසේ වර්ගඵලය ඕනේ වෙනවා. එහෙනම් අපි හොයමු ඉමින් සැරේ කමලාට ලැබුණු කොටසේ වර්ගඵලය. කමලාට ලැබුණ ඉඩමේ වර්ගඵලය. ත්‍රිවිධියමක් නේ. ත්‍රිවිධියමක වර්ගඵලය අපි හිව්වේ භාගයක් සමාන්තර පාද දෙක එකතුව ගුණ කරා සමාන්තර පාද අතර ලම්බක උසෙන්. භාගයක් ගුණ කිරීම සමාන්තර පාද දෙක එකතුව. 100 එකතු කිරීම 20. මේ ටික 100යි මේ ටික 20යි. දැන් කෙනෙකුට ඕක 100යි 20යි 120 කියලා දැම්මට අවුලක් නැහැ එක සැරේ. එතකොට මේ පාද දෙක අතර උස කීයද? 80යි. එහෙනම් මේක සුළු කරගමු. භාගයක් වරහන තනිපදයකට සුළු කරන්න පුළුවන්. වරහන තනිපදයකට සුළු වෙච්ච ගමන් වරහන වාෂ්ප වෙලා යනවා. 100යි 20යි 120යි.
මේ එක ඉලක්කමකට දැන් 120ට වරහන දාන්න ඕනේ නැහැ. හරි. දැන් එහෙනම් 50ටත් වරහනද දාන්නේ. නිකන් ඉලක්කමක් විතරක් තියෙනවා නම් වරහන ඕනේ නැහැ. එතකොට වරහන මෙතන දාන්නේ තින්ද වරහන අයින් වෙනවා. මුදලාලි බිල දාන්නේ නැහැ. PLC බිස්කට් එකක් ගත්තාම වරහන් දාලා දෙන්නේ නැහැ. හරි. එතකොට මේකේ ಗುಣ වෙන්නේ 80. සුළු කරමු මේක. මේ 2යි මේ 120යි සුළු වෙනවා. දෙවරක් 1යි දෙවරක් 60යි. හිතෙන් සුළු කරන්න පුළුවන් බිංදු දාගත්තා. 6 වරක් 8. 6 වරක් 8 48. එහෙනම් එතන වර්ග මීටර් 4800ක් එනවා. දැන් පුළුවන් සංසන්දනයට යන්න ෆෝමියුලාක්කන් තුනට. දැන් මේක එයා හොයන්න කිව්වේ නෑ. හැබැයි මේකට ලකුණු හම්බ වෙනවා. හරි. මේ කොටසට ලකුණු හම්බ වෙනවා. හොයන්න කිව්වේ නෑ. ඔයා දැනගන්න ඕනේ. හොයන්න ලකුණු හම්බ වෙනවා. ඔයා හෙව්වට. අනුලා කමලා. දැන් අනුලාගේ වර්ගඵලය. කියන්නේ අනුලාගේ වර්ගඵලය කියන්නේ ඔය ඉඩමේ 3200යි. ඊළඟේ කමලාගේ වර්ගඵලය ඉඩමේ 4800යි. දැන් මෙහෙම ලියලා තිබ්බත් ලකුණු දෙකක් හම්බ වෙනවා මේ ගානට මේ කොටසට. කොහොම ලියලා තිබ්බත් එක ලකුණයි හම්බ වෙන්නේ. ඒක සරල කරන්න ඕනේ. මේක සරල කරනකොට මේ බෝල දෙකට මේ බෝල දෙක කපන්න පුළුවන්. හරියට 100ෙන් බෙදුවා වගේ. එහෙම 100ෙන් බෙදුවාම 32 අනු 48 එන්නේ. ඊළඟට අපිට මෙයයි දෙකෙන් සුළු වෙනවා. දෙවරක් 16යි දෙවරක් 24යි. 16 අනු 24යි. ඒතකොට ඕකත් අපිට තව සුළු කරන්න පුළුවන්. දෙපැත්තම 8ෙන්. 8 වරක් 2යි. 8 වරක් 3යි. ඔන්න සරලම ආකාරයෙන් තිබ්බා. 2 අනු 3. 3 අනු 2 ආව නම් වැරදි. මාරු කරලා අරන් තිබ්බා. 2 අනු 3. 4 අනු 6 වැරදි. වැරදි කියන්නේ ඒක තව පොඩ්ඩක් ඉස්සරහට ගිහලා සුළු කරන්න පුළුවන්. 2 අනු 3ටම එන්න ඕනේ. දැන් මේකේ මේ ලකුණු දෙකක් හම්බ වෙනවා නම් මෙයාට එක ලකුණක් හම්බ වෙනවා. අනිත් ලකුණ මෙයාට. මැද මාවත් නැහැ. මැද ඔය පේලි දෙකට නෑ උත්තර මේ ලකුණු. හරි. දැන් කොටස් දෙකක් ඉවරයි. එතන ලකුණු 6ක් විතර ඇවිල්ලා. 10න් 6ක් විතර ඇවිල්ලා. වැඩ තියෙනවා නම් හදාගන්න. වැඩ තියෙනවා නම් හදාගන්න. හරි. ඊළඟට බලන්න ප්‍රෝමිලක්කම් 4 මොවුන්ට ලැබෙන ඉඩම් කැබලි වල වර්ගඵල හා ඒවායේ ප්‍රවේශ මාර්ග වෙනස් නොවන පරිදි වර්ගඵලය වෙනස් වෙන්න බෑ. එතකොට ඔය කපලා තියෙන පාරවල් වෙනස් කරගන්නත් බෑ. වර්ගඵලය වෙනස් වෙන්න බෑ. ඒ කියන්නේ භූමියේ ප්‍රමාණය ඒගොල්ලන්ට අයිති භූමියේ ප්‍රමාණය වෙනස් කරගන්න බෑ. ඊළඟට ප්‍රවේශ මාර්ග වෙනස් කරගන්නත් බෑ. අපි කොන්දේසි දෙකයි. මොවුන්ට ලැබෙන ඉඩම් කැබලි වල වර්ගඵල හා ඒවායේ ප්‍රවේශ මාර්ග නොවෙනස් වන පරිදි ඉඩම් කැබලි ත්‍රිකෝණාශ්‍රාකාර වන පරිදි. දැන් මේ තියෙන ඉඩමේ හැඩය ගත්තොත් අනුලට ත්‍රිකෝණාකාර කොටසක් හම්බෙලා තියෙනවා. කාමලට ට්‍රැපීසියම් ආකාර කොටසක් හම්බෙලා තියෙනවා. එතකොට ඔය හැඩ වෙනස් වෙන්න ඕන. දෙන්නටම ත්‍රිකෝණාශ්‍රාකාර
හැඩයක් ලැබෙන විදියට මුල් ඉඩම බෙදා වෙන් කළ හැකි ආකාරය ඉහත රූප සටහනේ මිනුම් සහිතව ලකුණු කරන්න කියලා කියනවා. ඒතොර ඔය රූප සටහන අපි බෙදන්න ඕනේ ඍජු කොණාශ්‍රාකාර හැඩ එන විදිහට. හරි. ඒතොර බලන්න මම බෙදන බෙදිල්ල. ඒතොර ඔතන මිනුම් කියන්නේ ඒ ඉඩම් කැබලි වල දිග පළල. හරි. හරි. දැන් මේ ඉඩම ප්‍රවේශ මාර්ග තියෙන්නේ මෙහෙම. ප්‍රවේශ මාර්ග වෙනස් වෙන්නේ නැහැ. ඒවා වෙනස් කරන්න එපා. ඒවා වෙනස් කරන්න බෑ. ඒවා එහෙමම තියෙනවා. P මෙතන Q මෙතන. මේ කමලා. මේ අනුලා. හරි. එතකොට බලන්න මේ දිග 100යි. මේ ටික 80. හරි. දැන් දෙන්නට හම්බ වෙන කොටස් ඍජු කොණාශ්‍රාකාර වෙන්න ඕනේ. එහෙම වෙන්න ඉඩම මෙහෙම බෙදලා හරියන්නේ නැහැ. ඔය තියෙන විදිහට බෙදලා හරියන්නේ නැහැ. හැබැයි මට මෙහෙම බෙදන්න පුළුවන් නේද? මට මෙහෙම බෙදන්න පුළුවන්. ප්‍රවේශ මාර්ග වෙනස් වුණාද? නැහැ. හැඩය වෙනස් වුණා. කොහොම වෙන්නද? ඍජු කොණාශ්‍රාකාර වෙන්න හැඩය වෙනස් වෙනවා. හරි. එහෙනම් ඉඩම බෙදන්න ඕනේ මෙන්න මේ විදිහට. ඔය විදිහට තමයි ඉඩම බෙදන්න ඕනේ. ඒකට ඊළඟට මේගොල්ලන්ගේ මිනුම් ලකුණු කරන්න කියලා කියනවා. මිනුම් කියන්නේ ඔය දෙන්නට හම්බෙච්ච කෑලි ඍජු කොණාශ්‍රාකාරයි. එයාගේ දිග සහ පල්ල තමයි ඒගොල්ලන්ගේ මිනුම් කියලා කියන්නේ. එතකොට මේකේ දිග මීටර 100යි. මේකේ 100 ලකුණු කරලා තියෙනවා. ඊළඟට මෙන්න මේ පළල අපි හොයලා ලකුණු කරන්න ඕනේ. හරි. පළල හොයලා ලකුණු කරන්න ඕනේ. බලන්න හොයන විදිය. හරි. බලන්න අනුලාට හම්බ වෙච්ච කොටසේ වර්ගඵලය. හරි. අනුලාට හම්බ වෙච්ච කොටසේ වර්ගඵලයේ වර්ග මීටර 3200යිනේ. හරි. එතකොට එයාගේ හැඩය ඍජු කොණාශ්‍රයක් නම් මේ ඍජු කොණාශ්‍රයේ වර්ගඵලය හොයන්නේ දිග පළලින් ගුණ කරලා එතකොට මේකේ පළල අපිට x කියලා අරගෙන හරි මේකේ පළල x කියලා අරගෙන මගේ මේක පොඩ්ඩක් හිර වුණා. හරි බලන්න හරි එතකොට මේ කොටස් දෙක මේ විදිහට ඒගොල්ලන්ගේ ඉඩම් බෙදෙන්නේ මේක ප්‍රවේශ මාර්ග. එතකොට අපි කලින් කොටසේ හොයාගත්තා මේ අනුලට ලැබිච්ච කොටසේ වර්ගඵලය 3200යි මෙයාගේ වර්ගඵලය 3200යි. එතකොට මෙයාගේ මිනුම් ලකුණු කරන්න කියලා කියන්නේ මේ කමලා මේ අනුලට හම්බෙච්ච කොටස. එතකොට එයාගේ මිනුම් කියන්නේ දිග සහ පළල. දිග නම් මේකේ අපිට ලකුණු කරන්න පුළුවන් 100යි කියලා දෙන්නගේ. අපිට ඕනේ මෙන්න මේ පළල මේකේ ලකුණු කරලා තියන්න.
මෙයාගේ මේ ඉඩමේ පළලයි මෙයාගේ මේ ඉඩමේ පළලයි. ලකුණු කරලා මේක තියන්න ඕන. හරි. එතකොට බලන්න හරි. මේ බලන්න. හරි. එතකොට මෙයාගේ මිනුම් ටක් ගාලා අපි ලකුණු කරමු. දැන් බලන්න මෙයාගේ කොටසේ මේක හම්බුනේ කාටද? අණුලටනේ. එතකොට අණුලට හම්බෙච්ච කොටසේ වර්ගඵල වෙනස් වෙන්න බෑ කියලා කිව්වා. එහෙනම් මෙයාගේ වර්ගඵලය අපි හොයාගත්තා. එයාගේ වර්ගඵලය 3200යි ආවේ. එතකොට බලන්න මෙයාගේ ඉඩමේ දිග මීටර 100යි. අපිට ඕනේ මෙයාගේ පළල ලකුණු කරන්න. එතකොට මං හිතනවා පළල මෙයාගේ x කියලා. පළල x කියලා ගන්න. එහෙනම් බලන්න මේ කොටසේ වර්ගඵලය හොයන්නේ අපි දිග පළලින් ගුණ කරලා. දිග පළලින් ගුණ කරලා. ඒතර වර්ගඵලය 3200යි. මම 3200 වර්ගඵලයට ආදේශ කරනවා. දිග 100යි. පළල මම ගන්නවා x කියලා. එහෙනම් x වලගේ හොයන්න ඕනේ. ඒ සඳහා මම දෙපැත්තම x වලගේ හොයන්න x උක්ත කරන්න x ඉස්සරහා සංගුණකය 100න් දෙපැත්තම බෙදනවා. එහෙනම් x වලගේ මේ බිංදු දෙකට බිංදු දෙක සුළු වෙලා 32ක් මීටර වෙනවා. එහෙනම් මෙයාගේ දිග 100යි පළල 32යි. මෙන්න මේ 32 තමයි ලකුණු කරන්නේ. එහෙනම් මෙතන මේ සම්පූර්ණ දිග 80ක් කියලානේ දීලා තිබේ. සම්පූර්ණ පළල 80ක් කියලානේ දීලා තිබේ. එහෙනම් මේ කමලට ලැබිච්ච කොටසේ දිග 100යි. ඒක ගේමක් නැහැ. පළල හොයා ගන්න පුළුවන්. සම්පූර්ණ පළල 80යි 80න් 32ක් අඩු කරාන. එහෙනම් මෙයාට හම්බෙච්ච කොටසේ පළල මීටර් 48ක් වෙනවා. 80න් 32ක් අඩු කරා. 80න් 32ක් අඩු කරන්න 48ක් වෙනවා. ඒක තේරුණා නම් පොඩක් අත උස්සන්න. මේ හැඩයට ඉඩම බෙදන්න ඕනේ. වර්ගඵල වෙනස් වෙන්න බෑ. කොන්දේසි එකයි හැඩය සුජු කොණාස්ථාකාර වෙන්න ඕනේ. ඒතර අපිට එතනින් මේ විදිහට ඒකේ පළල මිනුම් ওই විදිහට ලකුණු කරන්න පුළුවන්. හරි. ඊළඟට රෝමිලක්කම් 5. සෘජු කොණාස්ත්‍ර හැඩ ලැබෙනසේ ඉඩම වෙන් කළ පසු අනුලාට ලැබෙන බිම් කැබැල්ල තුල වෙන් කළ හැකි විශාලතම වෘත්තාකාර බිම් කොටසේ අරය ගණනය කරන්න. සෘජු කොණාස්ත්‍ර හැඩ ලැබෙනසේ ඉඩම බෙදූ පසු අනුලාට ලැබෙන බිම් කැබැල්ල. ඒ කියන්නේ මේ කැබැල්ලේ අඳින්න පුළුවන් විශාල මූර්තයේ. විශාල මූර්තයේ අරය ලකුණු කරන්න කියලා කියන්නේ. ඒ විශාල මූර්තයේ මේක නම් මෙයාගේ විස්කම්භය කීයක් වෙනවද? විස්කම්භය කියන්නේ මෙතන ඉඳලා මෙතනට තියෙන දිග. ඒක විස්කම්භය.
මේක විස්කම්භය. විස්කම්භය 32යි. එහෙනම් විශාල මූර්තිය අරය කියලා කියන්නේ විස්කම්භය 32යි නම් මීටර් අරය කියන්නේ 32 දෙකෙන් බෙදන්න ඕනේ. විස්කම්භයෙන් භාගය අරය. 32 දෙකෙන් බෙදුවාම 16යි. මීටර් 16යි. සෙට්මිගේ හරි උත්තර යවන්න. හදුවේ නැත්නම් ඒක. දැන් මේ ටියුට් එක සම්පූර්ණ වෙන්න ඕන ඔයගලන්ගේ. මේ ගත්ත දැනුමත් එක්ක. හරි. මේ ටියුට් එක සම්පූර්ණ වෙන්න ඕනේ ඔයගලන්ගේ. හරි. තොර ගණන් එතන අපි හදුවා 4ක් ඉවර කරා. හරි. ඊළඟට බලන්න මේ 6 වෙනි ගාන. ඊළඟට බලමු අපි 6 වෙනි ගාන. 6 වෙනි ගාන හැදුවා නම් පොඩක් අත උස්සන්න බලන්න. හරි. විනාඩි 3ක් දෙන්නම්. 3ක් නෙවෙයි 5ක් දෙන්නම්. පොඩක් ගාන ස්ටාර්ට් කරගෙන හදාගෙන යමු ඉස්සරහට. විනාඩි කීපයක් දෙන්න ගාන පොඩ්ඩක් කියවන්න. කියවලා අපි ඉස්සරහට යමු. හයවෙනි ගාන බලන්න. ඒක රූපෙත් අඳ ගන්න. ඇඳලා තියෙන්නේ ඔයගලන්ට අඳින්න දෙයක් නැහැ. ගාන හදාගෙන යන්න ඕගොල්ලෝ.
හරියට එක්කම අපි ඊළඟ සතියේ දැන් මේ සිකුරාදා දවසක් තියෙනවා. ඒකෙත් තව අපි ගණන් කීපයක් හදනවා. ඊළඟට අපි ඊළඟ සතියේ පස්සේ ඊළඟ මාසේ අපි යන්නේ වීජ ගණිතයට. ඒතකොට වීජ ගණිතයේ සමීකරණ විසඳීම, සමගාමී සමීකරණ, වර්ගජ සමීකරණ, ඊළඟට සම්භාවිතාවයක්, සම්භාවිතාව නෙවෙයි කුලක. ඒ පාඩම් 3 සමග වීජ්‍ය ප්‍රකාශන ගොඩ නැගීම, සරල සමීකරණ ගොඩ නැගීම, සරල සමීකරණ විසඳීම තවදුරටත් උගන්වනවා. ඔය xy සම්බන්ධ තියෙන xy සුළු කර ගැනීම සම්බන්ධ තියෙන මේ ප්‍රශ්න ගොඩක් ඔයගලන්ට ඊළඟ මාසෙදී විසඳ ගන්න පුළුවන්කම තියෙනවා. හරි. ගණිතයේ තිබ්බ ගොඩක් දේවල් මගහැරුණු කොටස් ගොඩක් දුරට විසඳ ගන්න හැකියාව තියෙනවා ඊළඟ මාසය තුල. හරි. එතකොට බලමු අපි මේක. මෙතන දිග සෙන්ටිමීටර 8ක් හා පළල සෙන්ටිමීටර 4ක් වන ගානේ ඒක හදා ගන්න ඕනේ දිග මීටර 4ක් හා පළල මීටර 4ක් වන විදියට. හැබැයි රූපේ හරියට ලකුණු කරලා තියෙනවා. හරි. ඒක හදාගන්න දිග සෙන්ටිමීටර නෙවෙයි 6 වෙනි ගානේ අපි ඉන්නේ. දිග මීටර 8ක්. මීටර 8. මෙතනටම තමයි ওই දිග දීලා තියෙන්නේ. මීටර 8 කියලා. ඊළඟට පළල මීටර 4යි. රූපේ හරියට ලකුණු කරලා තියෙනවා. වන ABCD ඍජුකෝණාස්ථ කාමරයක බිම රූපයේ දැක්වේ. එහි එක් පැත්තක අර්ධ වෘත්තාකාර කොටසක් බිත්ති අල්මාරියක් සඳහා වෙන් කර ඇත. ඒ කියන්නේ මෙන්න මේ අර්ධ වෘත්තාකාර කොටස තමයි ඔය බිත්ති අල්මාරිය සඳහා වෙන් කරලා තියෙන්නේ. මේ කොටස තමයි බිත්ති අල්මාරිය සඳහා වෙන් කරලා තියෙන්නේ. රෝමිලක්කම් එකෙන් අහන්නේ ඇහෙනවද කියලා පොඩ්ඩක් මැසේජ් එකක් දාන්න. ඇහෙනවද? ඇහෙනවනම් පොඩි මැසේජ් එකක් දාන්න. හරි. ඇහෙනවනම් පොඩි මැසේජ් එකක් දාන්න බලන්න.
හරි බලමු. රෝමි ලක්කම් එකෙන් කියන්නේ මේකයි. ගෙබිමෙහි AEFD. දැන් මේක අපිට නම් කරන්න පුළුවන් මේ විදිහට මම කළු පාටින් එක නම් කරන්නම්. මෙතන A ඊළඟට මෙතන B මෙතන C මෙතන F හරි මෙතන D මෙතන E ගානේ කියන්නේ AEFD කොටසේ වර්ගඵලය සොයන්න කියලා කියන්නේ. එහෙනම් මේ AEFD කොටස කියන්නේ ඍජු කෝණාශ්‍රාකාර කොටසක්. ඒකට යාගේ වර්ගඵලය දිග පළලින් ගුණ කරාම අපිට හොයාගන්න පුළුවන්. එහෙනම් යාගේ වර්ගඵලය දිග AE කොටසේ දිග ඕනේ අපිට මේ AB කොටස තමයි 8ක් කියලා දීලා තියෙන්නේ. එතකොට AE කොටසේ දිග කීයක් වෙනවද? AE කොටසේ දිග කීයක් වෙනවද? අපිට මේ දිග මෙහෙම හොයාගන්න පුළුවන්. දැන් මේ වෘත්තයේ විස්කම්භය 4යිනේ. කේන්ද්‍රය මෙතන. එහෙනම් මෙයාගේ අරය 200. එහෙනම් මෙතන ඉඳලා මෙතනට තියෙන දුර අරය එයත් 200. එහෙනම් සම්පූර්ණ දිග 8යි නම් 8න් මේ දෙක අඩු කරාම මේ ටික 2යිනේ. මේ ටික 2යි. ඒ දෙක අඩු කරාම මේ A කොටසේ දිග මීටර් 6ක් වෙනවා. එහෙනම් එයාගේ දිග 6යි. මීටර් 6. දිග මීටර් 6යි. පළල මීටර් 4යි. එහෙනම් 6 වරක් 4 24යි වර්ග මීටර්. वर्ग मीटर 24යි. ඊළඟට රෝමි ලක්කම් 2 බිත්ති අල්මාරිය සඳහා වෙන් කර ඇති අර්ධ වෘත්තාකාර කොටසේ වර්ගඵලය කොපමණද? මේ නිල් පාටින් පාට කරලා තියෙන කොටසේ වර්ගඵලය තමයි ඔය අහන්නේ. එහෙනම් අපි කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය හොයන්නේ. θ බෙදීම 300ට ගුණ කිරීම 5r වර්ගයෙන් θ 180යි. කේන්ද්‍රය මේක නම් කේන්ද්‍රික කෝණය 180යි. එයා 360න් බෙදලා ගුණ කරන්න ඕනේ 5 කියන්නේ 22 යට 7යි. r කියන්නේ මෙයාගේ ආරය 2 ගුණ කිරීම 2. r වර්ගය කියන්නේ 4 r වර්ගය කියන්නේ 2 ගුණ කිරීම 2. r වර්ගය කියන්නේ r ගුණ කිරීම r. 2 ගුණ කිරීම 2 එතන ලියන්න ඕනේ. හරි. මේක සුළු කරමු. 181 182යි. මේ දෙකට මේ දෙක සුළු වෙනවා. එහෙනම් මෙතන එන්නේ දෙවරක් 22 44යි. 44 බෙදීම 7 වර්ග මීටර. ඕනම් මේක දශම වලට සුළු කරලා කියන්න. එයා දශම වලට සුළු කරලා තිබ්බහම 6.2යි 8ක් එනවා. 44 7න් බෙදා. 7ට 4 ඒව නැහැ. 44ට 7 ඒවා. 42ට 6ක් තියෙනවා. 6 වරක් 7 42යි. 44න් 42ක් අඩු කරාම 2යි. ගන්න ඉලක්කමක් නැහැ. තිත තිබ්බා දශම තිත තියලා බිඳුව දාගත්තා. 20ට 7 ඒවා 2යි. දෙවරක් 7 14යි. 20න් 14ක් අඩු කරාම 6යි. ඊළඟට දාගන්න බිඳුවක් 60ට 7 ඒවා 8යි. 8 වරක් 7 56යි. ඉතුරු 4ක් 20.28ක් එනවා. මෙයා සුළු කරාම वर्ग मीटर. හරි. එතකොට එතන කොටස් දෙකක් ඉවරයි. කොටස් දෙකක් ඉවර වුණා කියන්නේ අපිට ලකුණු 4ක් 5ක් ඇවිල්ලා හරි ලොකු ලකුණු ප්‍රමාණයක් ඇවිල්ලා කොටස් දෙකක් ඉවර වෙච්ච ගමන්. හරි. යමු ඊළඟට තුන්වෙනි කොටසට. තුන්වෙනි කොටස. දැන් තුන්වෙනි කොටසේ කියන්නේ
AEFD කොටසේ පමණක් AEFD ඒ කියන්නේ මේ ඍජු කෝණාශ්‍රාකාර කොටසේ පමණක් දිග සෙන්ටිමීටර් 50ක් හා පළල සෙන්ටිමීටර් 30ක් වන පිගම් ගඩොල් ඇතිරීමට අදහස් කර ඇත. පිගම් ගඩොල් නොකපා කපන්නේ නැතුව ඇතිරීම සඳහා ඒවා ගෙබිම මත තැබිය යුතු ආකාරය පෙන්වීමට බිමෙහි ඒ මුල්ලෙහි එක් ගඩොලක් මිනුම් සහිතව නැග දක්වයි. නම් පිගම් ගඩොල් කපන්නේ නැතුව අල්ලන්න. හිතන්න ඔය මේ පිගම් ගඩොල ඕකයි. ඔය කියන පිගම් ගඩොල ඕකයි. දැන් ඕකේ තව එකක් මම ඇඳ ගන්නවා. එකක මිනුම් ලකුණු කරනවා එකක් ගිහින් තියෙනවා. දැන් මේකේ දිග 50යි. පළල සෙන්ටිමීටර් 30යි. දැන් මේ පිගම් ගඩොල මෙහෙම තිබ්බොත් දැන් කොහොම තිබ්බොත් පිගම් ගඩොල දැන් මේ දිග සෙන්ටිමීටර් 30යිනේ. මේ කොටස 30යි. මේ විභාග ගණන් හොදේ. මේ කොටස 30යි. එතකොට මේ මීටර් 4 සම්පූර්ණ කරන්න මේ අතට 30 වෙන විදිහට තිබ්බොත් පුළුවන්ද? දැන් මේකේ සම්පූර්ණ දිග මීටර් 4යි කියලා කියන්නේ සෙන්ටිමීටර් 400යි. එහෙනම් පිගම් ගඩොල කපන්නේ නැතුව ඔය අතට ඇල්ලුවොත් 430න් ඉතිරි නැතුව බෙදෙන්න ඕන. 430න් ඉතිරි නැතුව බෙදුන්නේ නැති වුණොත් අපිට කපලා තමයි අල්ලන්න වෙන්නේ. හරි. අපි බලමු 430න් ඉතිරි නැතුව බෙදෙනවද කියලා. 400 කියන්නේ මේ මුළු දිග. 30 කියන්නේ මේ පළල පැත්තේ ප්‍රමාණය. එතකොට 30 කොටස් මේ විදියට 30 කොටස් ওই විදියට තිබ්බොත් මේක කැපෙන්නේ නැතිලව අල්ලන්න 430න් ඉතිරි නැතුව බෙදෙන්න ඕනේ. බලමු. 4ට 30ව නැහැ. 40ට 30ව 1යි. 1 වරක් 30 30යි. 40න් 30ක් අඩු කරාම 10යි. මේ බිඳුව ගන්න 100ට 30ව 3යි. 3 වරක් 30 90යි. ඉතුරු වෙනවා 10යි. එතකොට මේ විදියට අල්ලගෙන ගියාම මේ පිගම් ගඩොල් ඔහොම අල්ලගෙන ගියාම කෑලි 13ක් මෙන්න මෙතන මෙහෙම තීරුවක් ඉතුරු වෙනවා. ඔය තීරුව අල්ලන්න අපිට පටියක් කපලා තමයි අල්ලන්නේ. ඔය අතට පිගම් ගඩොල තිබ්බොත්. එතකොට අපි ඕක ඔය අතට තියන්නේ නැතුව අපිට හරවලා තිබ්බොත් පිගම් ගඩොල මේ විදියට හරවලා තිබ්බොත් ඔය අතට තිබ්බොත් දැන් මේ ලොකු රූපයක් ඇඳලා තියෙන්නේ ඊට වඩා පොඩි වෙන්න ඕනේ පිගම් ගඩොල. ඔය විදියට හරවලා තිබ්බොත් මෙන්න මේ දිග 50ක් වෙනවා. මේ දිග 30ක් වෙනවා. ඒතර බලන්න 40 50න් ඉතිරි නැතුව බෙදෙනවද කියලා. 40 නෙමෙයි 400. 450න් ඉතිරි නැතුව බෙදෙනවද කියලා බලමු. 4ට 50ව නැහැ. 40ට 50ව නැහැ. 400ට 50ව 8යි. 8ව 50 400. ඉතිරි බිඳුවයි. එහෙනම් පිගම් ගඩොල් අල්ලන්න ඕනේ අර කලින් කියපු පැත්තට නෙවෙයි. මෙන්න මේ අතට තමයි පිගම් ගඩොල් අල්ලන්න ඕනේ. ඊළඟට බලන්න මේ පැත්ත 30යි. මෙන්න මේ දිග වහගන්න පුළුවන්ද කියලා බලන්න කපන්න නැතුව. මේ දිග මීටර 6යිනේ ඔක්කොම 8යි මේ දිග 8යි. ඒ කියන්නේ මේ දිග සෙන්ටිමීටර වලින් ගත්තොත් 600ක් තියෙනවා. හරි. එහෙනම් මේ පැත්තට මෙහෙම 30 වල් ඇල්ලෙන්නේ. 30 කෑලි. ඔහොම ඇල්ලේ. ඒතර බලන්න 600ක් දැන් 30න් ඉතිරි නැතුව බෙදෙනවද කියලා. මේ පැත්තට 450න් ඉතිරි නැතුව බෙදෙන්න ඕනේ. මේ අතට අල්ලනකොට හරි මේ අතට අල්ලනකොට 450න් ඉතිරි නැතුව බෙදෙන්න ඕනේ. මේ අතට අල්ලනකොට 630න් ඉතිරි නැතුව බෙදෙන්න ඕනේ.
6ට 30ව නෑ 60ට 30ව 2යි දෙවරක් 30 60යි ඉතුරු බිඳුවයි මේ බිඳුව ගන්න බිඳුවට 30ව බිඳුවයි දෙවරක් 30 සෝරි බිඳුවේව 30ක් බිඳුව ඉතුරු බිඳුවයි හරි එහෙනම් පිගන් ගඩොල් අල්ලන්න අපිට ඕන විදිහට බෑ මෙතනදී කපන්න නැතුව අල්ලන්න නම් කපලා අල්ලන්න නම් ඕන පැත්තකට අල්ල ගන්න පුළුවන් කපන්න නැතුව අල්ලන්න අපිට මෙන්න මේ විදිහට තමයි පිගන් ගඩොලක් තියන්න ඕනේ ඒකේ මිනුම් ලකුණු කරන්න ඕනේ ඒකේ මිනුම් කියලා කියන්නේ මේ අතට 50 ලකුණු වෙන්න ඕනේ මේ අතට පළල 30 ලකුණු වෙන්න ඕනේ ඕක මාරු කරලා ඇන්දොත් එතන වැරදි හරි එතකොට ඔය විදිහට ඒ මුල්ල කියන්නේ මෙතන පිගන් ගඩොලක් ඇඳලා ඔය විදිහට ඒකේ මිනුම් ලකුණු කිරීම තමයි බලාපොරොත්තු වෙන්නේ. හරි. ඒක ලකුණු කරන්නේ මේ විදිහට. ඊළඟට බලන්න රෝමි ලක්ෂණ 4 ඉහත තුනෙහි දැක්වෙන පරිදි ඇතිරීමට අවශ්‍ය මුළු පිගන් ගඩොල් සංඛ්‍යාව කීයද කියලා අහනවා. ඉහත තුනෙහි දැක්වෙන පරිදි ඇතිරීමට අවශ්‍ය මුළු පිගන් ගඩොල් සංඛ්‍යාව කීයද කියලා අහනවා. එහෙනම් අපි මෙන්න මේ භූමියේ මුළු වර්ගඵලය A E F D කොටසේ මුළු වර්ගඵලය එක පිගන් ගඩොලක වර්ගඵලයෙන් බෙදුවා නම් හරි. හරි. එහෙනම් අපි මුලින්ම හොයමු AEFD කී වර්ගඵලය. අපි සෙන්ටිමීටර් වලින් හොයමු දිග සෙන්ටිමීටර් 600යි පළල සෙන්ටිමීටර් 400යි. මේව සුළු කරන්න යන්න එපා. හේතුව මේ ගාන හදාගෙන යනකොට ඔයගලන්ට තේරෙයි. ඊළඟට එක පිගන් ගඩොලක වර්ගඵලය. එතකොට මෙයාගේ දිග එකක දිග 50 සෙන්ටිමීටර් පළල 30 සෙන්ටිමීටර්. එහෙනම් දැන් පුළුවන් අවශ්‍ය වන පිගන් ගඩොල් සංඛ්‍යාව හොයන්න. මේවා තනි උත්තරයකට මේව සුළු කරගන්න එපා. හේතුව දැන් තේරෙයි මෙතනදී අවශ්‍ය වෙන පිගන් ගඩොල් සංඛ්‍යාව හොයන්න මේ ලොකු වර්ගඵලය. ඒ කියන්නේ මේ AEFD කොටසේ වර්ගඵලය. කියන්නේ 600 ගුණ කිරීම 400 බෙදන්න ඕනේ එක ගඩොලක වර්ගඵලය 50යි 100න් ගුණ කිරීම 30. එහෙනම් මේක සුළු කරමු බලන්න මේ බිඳුවට මේ බිඳුව සුළු කරන්න පුළුවන් භාග ගුණ කිරීම උගන්වලා තියෙනවා හරි ඒතොර මේ පාඩම් එතනදි කරේ නැත්තේ පළවෙනි සතියේ කරේ නැත්තේ මෙන්න මේ හේතුව නිසා හරි මේ සුළු කිරීම හිර වෙනව භාග ඉගෙනුවේ නැත්නම් ඊළඟට මේ බිඳුවට එක්ක මේ බිඳු දෙකෙන් එකක් එක්ක මේ බිඳුව සුළු කරන්න පුළුවන් ඊළඟට මේ 3යි මේ 6යි සුළු කරන්න පුළුවන් 3 වරක් 1යි මේ 6ට 3 වරක් 2යි බිඳු 3 ඊළඟට මේ 200යි මේ 5යි සුළු කරන්න පුළුවන් 5 වරක් 1යි 2කට 5 වරක් නැහැ 20ට 4යි බිඳුවට නැහැ 200ට 5 වරක් 40යි එහෙනම් මෙතන අන්තිමට ඉතුරුනේ මේ 40 ඉතුරු වුණා මේ 4 ඉතුරු වුණා 40ව 4ක් 160 පිගන් ගඩොල් 160ක් ඕනේ ඔය ප්‍රදේශය වහගන්න දෙත්මිගේ හරි උත්තරේ වන්න සම්පූර්ණ කරගන්න එකක් ඕගොල්ලෝ මේක නම් සුළු කිරීම එක්ක හොඳට පුරුදු වෙන්න සුළු කිරීම ටික පුළුවන් කියලා කියන්නේ
වීජීය පද සුළු කිරීමක් පුළුවන් වුණාම ඊළඟ මාසේ කරන ඔයගලන්ට සෑහෙන්න දැනුමක් එනවා ගණන් පිළිබඳව. හරි. එතනින් එහාට ඔයගලන්ට තනියම විෂය දැනුම ගොඩනගා ගන්න පුළුවන්. ඒත් එක්කම මතක් කරන්න ඕනේ ඔයගලන්ට තොරතුරු එවල ඇති. ඒ තොරතුරු වල තියෙන විදිහට ඔයගලන්ගේ ඊළඟ මාසේ නිබන්ධන ලබා ගන්න අපි ඒවා එවන්නේ ගෲප් වලට. ඒ මුදල් ගෙවීම සිද්ධ කරන්න කියලා තියෙන විදිහට අපිට ඒ නිබන්ධන එවන්න කාලයක් ඕනේ. ඒ කියන දවසට ඉස්සෙල්ලා ඔයගොල්ලෝ ගෙවීම සිද්ධ කරන්න. එහෙම නැති වුණොත් ඔයගලන්ට PDF එක විතරයි එවන්න වෙන්නේ. හරි. ඊළඟට අපි හතරවෙනි ගාන බලමු. ඊළඟට අපි තියලා ආපු ගානක් හතරවෙනි ගාන. ඊළඟට බලමු හතරවෙනි ගාන. හතරවෙනි ගාන පොඩක් හදාගෙන යන්න විනාඩි 5ක් විතර දෙන්න. ඔය රූපේ මෙන්න මේ ටික හදා ගන්න. මෙතන 20යි මීටර්. මෙතන 14. මේ විදිහට මේකේ දිග මීටර 20යි පළල මීටර 14යි කියලා හදා ගන්න. හරි. රෝමි ලක්කම් එක ගාන අපි පොඩක් කියවලා යමු. දෙකෙලවර අර්ධ වෘත්තාකාර මල් පාති දෙකක් සහිත මීටර 20ක් දිග හා මීටර 14ක් පළල ඍජු කෝණාශ්‍ර ගෙවත්තක දල සටහනක් රූපයේ දැක්වේ. මේක ඍජු කෝණාශ්‍රාකාර ගෙවත්තක්. ඒ ගෙවත්තේ මේ දෙකෙලවර ඔය සුදු පාටින් පේන කොටස් දෙකේ තියෙන්නේ මල් පාති දෙකක්. හරි. හරි. රෝමි ලක්කම් එකෙන් අහන්නේ ගෙවත්තේ මුළු වර්ගඵලය. කියන්නේ මල් පාති දෙකත් එක්ක. එහෙනම් මුළු වර්ගඵලය හොයන්න දිග පළලින් ගුණ කරා නම් හරි. දිග මීටර 20යි. පළල මීටර 14යි. එහෙනම් 20 14න් ගුණ කරාන තියෙන්නේ බිඳුව දාගන්න දෙවරක් 14 28යි. 280යි වර්ග මීටර. ඒකක වැදගත්. දෙක මල් පාති දෙක සඳහා වෙන් වී ඇති වර්ගඵලය සොයන්න. එහෙනම් මෙතන භාග දෙකක් නේ තියෙන්නේ. අර්ධ වෘත්ත දෙකක් තියෙනවා. එහෙනම් ඒ අර්ධ වෘත්ත දෙක එකිනෙකට එකතු කරාම තනි වෘත්තයක් එනවා. තනි වෘත්තේ අරය නිෂ්කම්භය 14යි. අරය සෙන්ටිමීටර් 7යි. අරය සෙන්ටිමීටර් 7යි. එහෙනම් මල් පාති දෙක සඳහා වෙන් වී ඇති වර්ගඵලය කියන්නේ තනි වෘත්තයක් කියලා හිතන්න. තනි වෘත්තේ වර්ගඵලය හොයන්නේ πr වර්ගය. phi 22ට 7යි. r කියන්නේ 7 ගුණ කිරීම 7. එහෙනම් මේක සුළු කරොත් 7 වරක් 1යි 7 වරක් 1යි 22 7න් ගුණ කරාම 154යි. 22 බලන්න 22 7න් ගුණ කරා. 7 වරක් 2 14න් 4 එකක් ඉතුරුයි 7 වරක් 2 14 එකයි 15යි 154යි. වර්ග මීටර. දැන් කෙනෙකුට මේක අර්ධ වෘත්තයක වර්ගඵලය හොයලා දැන් මෙයාගේ කේන්ද්‍රික කෝණයක් 180යි. මෙයාගේ කේන්ද්‍රික කෝණයක් 180යි. මෙයාගේ අරය r සමානයි 7යි. මෙයාගේ අරයත් r සමානයි 7යි. එහෙනම් කෙනෙකුට
ඔය තීටා බෙදීම 300ට ගුණ කිරීම ෆයි වර්ගයේ අර්ධ වෘත්තයක වර්ගඵලය හොයලා මෙන්න මේ අර්ධ වෘත්ත දෙකේම මිනුම් සමාන හින්දා එකක වර්ගඵලය දෙකෙන් හොයලා ගත්තත් උත්තරේ හරි. එකම අගය එන්නේ. හරි. ඊළඟට අපි යමු තුන්වෙනි කොටසට. ගෙවැත්තේ හරි මැද සමචතුරස්‍ර පොකුණක් ඉදිකිරීමට අවශ්‍ය වන්නේ ඊළඟ කොටස බලන්න තුන්වෙනි කොටස බලන්න ගෙවැත්ත හරි මැද සමචතුරස්‍ර පොකුණක් ඉදිකිරීමට අවශ්‍ය වන්නේ පොකුණක් එක් මල් පාත්තියක් අතර අඩුම වශයෙන් මීටර් 1ක දුරක් ඉතිරි වන සේය. එසේ ඉදි කළ හැකි විශාල ගෙවත්තේ හරි මැද සමචතුරස්‍ර පොකුණක් ඉදි කිරීමට අවශ්‍ය වන්නේ පොකුණක් එක් මල් පාත්තියක් අතර අඩුම වශයෙන් මීටර් 1ක දුරක් ඉතිරි වන සේය. එසේ ඉදි කළ හැකි විශාලතම පොකුණේ පිහිටීම දැක්වෙන දළ සටහනක් අදාළ මිනුම් සමග ඉහත රූපය මත ලකුණු කරන්න කියලා කියනවා. හදන්නේ සමචතුරස්‍ර ආකාර පොකුණක්. මේ වගේ පොකුණක්. එතකොට මේකේ මේ පාදවල දිග සමාන වෙන්න ඕනේ. මේක තමයි පොකුණ. පාද කරලා ගමු. කොහොම පොකුණක් හදන්නේ? හරි. එතකොට මේකේ මිනුම් ලකුණු කරන්න ඕනේ. එසේ ඉදි කළ හැකි විශාලතම පොකුණේ පිහිටීම දැක්වෙන දළ සටහනක් අදාළ මිනුම් සමග ඉහත රූපයේ ලකුණු කරන්න කියලා කියනවා. ඒ කියන්නේ ඔය පොකුණේ දිග පළල ලකුණු කරන්න ඕනේ. මේකේ දිග පළල ලකුණු කරන්න ඕනේ. හරි. දැන් එතකොට මෙන්න මේකේ ඇහෙනව නේද? මම පොඩ්ඩක් මෙසේජ් එකක් දාන්න බලන්න. හරි. මෙසේජ් එකක් දාන්න ඇහෙනවනම් පොඩි මෙසේජ් එකක් දාන්න. ජස්ට් කියලා දාන්න. හරි. එතකොට බලන්න මේකේ මේ පරතරය මේ පොකුණ සහ මල් පාත්තිය අතර පරතරය මීටර 1ක් වෙන්න ඕන කියලා කිව්වා. එහෙනම් මේ පැත්තේ තවම වශයෙන් මීටර 1ක පරතරයක් තියෙන්න ඕන. ඊළඟට මේ වෘත්තයේ අරය 7යි. මේ ටික 7යි. මේ ටිකත් 7යි. එහෙනම් බලන්න මේ 20න් මුළු දිග 20යිනේ. 20න් මේ කොටස් ටික අඩු කරොත් තමයි මේ පොකුණේ පාදයක දිග හොයාගන්න වෙන්නේ.
හරි. හරි. එතකොට බලන්න මේ 20න් මුළු දිග 20යි 20න් මෙතන 7ක් තියෙනවා. මෙතන 1යි 8යි. මෙතන 1යි 9යි. මෙතන 7යි 16යි. 20න් ඔය දිගවල් 4 එකතු කරලා අඩු කරාම ඒ කියන්නේ 20න් 16ක් අඩු කරාම මෙන්න මේ සමචතුරස්‍රාකාර පොකුණේ පාදයක දිග එනවා. කියන්නේ මීටර 4යි. මිනුම් කියන්නේ මෙන්න මේ පොකුණේ පාදයක දිග සහ පළල. දිග 4යි පළලත් මීටර් 4ක් වෙනවා. පළලත් මේකේ මීටර් 4ක් වෙනවා. ඔය ටික තමයි ඒකේ ලකුණු කරන්න ඕනේ. දිග සහ පළල පොකුණේ. ඊළඟට අහනවා රෝම ඉලක්කම් 4 පොකුණේ මතු පිට වර්ගඵලය. ඉතින් වර්ගඵලය හොයන්න පුළුවන්. දිග පළලින් ගුණ කරා. දිග 4යි මීටර්, පළල 4යි මීටර්, එහෙනම් 4 වරක් 4 වර්ග මීටර් 16ක් වෙනවා. ඊළඟට රෝම ඉලක්කම් 5 මල් පාති දෙක හා රෝම ඉලක්කම් 5 මල් පාති දෙක හා පොකුණ සඳහා වෙන් කර ඇති කොටස් හැර ඉතිරි බිම තන වගා කිරීම සඳහා වෙන් කෙරේ. මේ අණුව වැඩිම බිම් ප්‍රමාණයක් වෙන් කර ඇත්තේ කුමක් සඳහාද කියලා අහනවා. වැඩිම බිම් ප්‍රමාණයක් වෙන් කරලා තියෙන්නේ කුමක් සඳහාද කියලා අහනවා. එහෙනම් ඕගොල්ලන්ට පොකුණ සඳහා වෙන් කරලා තියෙන වර්ගඵලය හොයලා තියෙනවා. වර්ග මීටර් 16යි. ඊළඟට මල් පාති සඳහා වෙන් කරලා තියෙන වර්ගඵලය මෙතන හොයලා තියෙනවා 154යි. එහෙනම් තනකොළ වගා කිරීම සඳහා වෙන් කරලා තියෙන වර්ගඵලය හොයාගන්න වෙනවා. එතකොට මේ කොළ පාටින් පාට කරලා තියෙන තනකොළ වගා කරලා තියෙන ප්‍රදේශයට අදාළ වර්ගඵලය ඒක හොයන්න පුළුවන් මුළු වර්ගඵලයෙන් මේ කොටස් දෙකේ වර්ගඵලය. පොකුණ සඳහා වෙන් වෙච්ච කොටස මල් පාති සඳහා වෙන් කළපු කොටස අඩු කරා නම්. එහෙනම් අපි මුලින් හොයලා ඉමු තනකොළ වවා ඇති බිමේ වර්ගඵලය. මුළු වර්ගඵලය මුළු බිමේ වර්ගඵලය 280යිනේ. 280න් අඩු කරන්න ඕනේ මේ ආපු 154. ඒ කියන්නේ මල් පාති සඳහා වෙන් කරලා තියෙන වර්ගඵලය. ඒකෙන් අඩු කරන්න ඕනේ මෙන්න මේ 16 පොකුණ සඳහා වෙන් කරලා තියෙන වර්ගඵලය. එහෙනම් 280න් 154ක් අඩු කරාම 10න් 4ක් 6යි 7න් 5ක් 2යි 2න් 1ක් 1යි 126යි. ඊළඟට මේ 126න් මේ 16 අඩු කරන්නත් ඕනේ. 6න් 6ක් 0යි 2න් 1ක් 1යි 1න් 1ක් 1යි 110යි. එහෙනම් තනකොළ වගා කරන්නේ 110ක් වෙන් වෙලා තියෙනවා. ඔය ගණනය කිරීම කරලා පෙන්නන්න ඕනේ. නිකම්ම ලිව්වට හරියන්නේ නැහැ. එහෙනම් මෙන්න මේ තුනේ පොකුණටද වැඩිපුර ගිහිල්ලා තියෙන්නේ. තනකොළ වගා කරන්නද වැඩිපුර ගිහිල්ලා තියෙන්නේ. මල් පාත්තිය වවන්නේ. ඔව් දැන් පුළුවන් අපිට උත්තරයට යන්න. එම නිසා අපිට ලියන්න පුළුවන් මල් වල් නෙවෙයි මල්. මල් වගා කිරීම සඳහා ඉහත භූමියෙන් වැඩි ඉඩ ප්‍රමාණයක් යොදවාගෙන ඇත කියන එක අපිට ලියන්න පුළුවන් එතන. හරි. එතකොට ඊළඟට බලන්න 6 වෙනි ගාන. දැන් 6 වෙනි ගාන ඔයගොල්ලන්ට සමහර ළමයිට පුළුවන්, සමහර ළමයිට බෑ. තාත්වික සංඛ්‍යා කියලා පාඩමක් තියෙනවා. ඒ පාඩම ඉගෙනගෙන නම් තියෙන්නේ ඒක පුළුවන් අපි ඉස්සරහට ඔය ඒ දේ උගන්වනවා. හරි. එතකොට අපි ඒ ගන්න දැනුමත් එක්ක ඔයගොල්ලන්ට මේක තනියම හදා ගන්න පුළුවන් වෙයි. හරි. ඊළඟට
මේක ඉතුරු වෙච්ච ගණන් ටික දැන් අපේ වෙලාව ඉවරයි. ඉතුරු වෙච්ච ගණන් ටික ඔයගොල්ලෝ ගෙදරදී අනිවාර්යෙන් උත්සාහ කරන්න ඕනේ. දැන් මම ගණන් හැදුවා වගේ නෙමෙයි ඔයගොල්ලෝ තනියෙන් ගණන් හදනකොට සමහර තැන්වලදී හිර වෙන්න පුළුවන්. හරි. ඒක ඕගොල්ලන්ගේ හැටි. එතකොට ඒ හිර වෙනකොට තමයි තේරෙන්නේ වැරදි හදාගන්න පුළුවන් වෙන්නේ. හරි. ගාන එක දිගටම හදාගන්න බැරි වෙයි. සමහර තැන්වලදී හිර වෙයි. ඒ හිර වෙනකොට ඕගොල්ලන්ට ඔය නැවත නැවත තියරි බලන්න වෙයි. එහෙම බලනකොට බලලා තමයි ඔය වැරදි හදාගන්න පුළුවන් වෙන්නේ. හරි. එතකොට අපි අදට මේ වැඩේ ඉවර කරමු. අපි ඊළඟට සිකුරාදා දවස අපේ දවසේ ඒ වගේම ඊළඟ මාසේ අපි සමීකරණ වලට තමයි විද්‍ය පදත් එක්ක තමයි අපි ගොඩක් වෙලාවට වැඩ කරන්නේ. එතකොට මේ පාඩම බැරි වුණොත් එතනින් එහාට ඒ පාඩමට ඉංග්‍රීසි නැතිවොත් වුණොත් දවසක් කර දවසක් ඉඳියොත් හරි මේකේ ගන්න පුළුවන් දේ ගන්න හම් වෙන්නේ නැහැ. ඔය ඉන්න මට්ටමේම තමයි ඔයගලන්ට ඉන්න වෙන්නේ. අසමත් නම් ඒත් අසමත් වෙනවා. දැන් මේ පළවෙනි වතාවට විභාග කරන කට්ටිය ඉන්නවා නම් ඒගොල්ලන්ට ඉස්සරහට ඔය ඉන්න මට්ටමින් ඉස්සරහට යන්න බැරි වෙනවා. ඒ හින්දා අපි ඒව හොඳට උගන්වනවා. අපි ඒක ඊළඟ මාසේ මුල හරි ටියුට් හදලා තියෙන්නේ ඔයගලන්ට. හරි සෑහෙන ප්‍රමාණයක් සමීකරණ ලියන විදිය, වීර්ය ප්‍රකාශන ගොඩනගන විදිය ඔයගලන්ට අමාරු තැන්. හරි දැන් ගානක් කියවලා උතක් ලියා ගන්න බෑ. ලියෙන්නේ. ඒකට මේ දේවල් හදන්න ප්‍රශ්න 60 70ක් දාලා වාක්‍ය ගණන් හරි සෑහෙන හොඳ ටියුට් එකක් හදලා තියෙනවා. හරි ඒක ඔයගොල්ලෝ ඔය කියලා තියෙන විදිහට මුදල් ගෙවලා සම්බන්ධ වෙන්න. අපි ලින්ක් එක එහෙම එවන්නේ ඒ ළමයිට විතරයි මෙතනින් එහාට. හරි. අපි අදට පන්තිය නතර කරමු. හැමෝටම අයබෝවන්.